සියලු දෙනාටම සුබ උදෑසන. මම අද අංගන්නේ වාණිජ බැංකුකරණය පිළිබඳ පළවෙනි දේශනය. මම හිතන්නේ අපිට දේශන පැවැත්වීම මුණට මුණ දේශන පැවැත්වීම අපහසු නිසා තමයි අපි මේ කාර්යය මේ විදිහට පටන් ගත්තේ. අද මේ අපි කරන්නේ පළවෙනි පරීක්ෂණාත්මක දේශනය. මම හිතනවා ඔබ සියලු දෙනාටම හොඳට අහගෙන ඉන්න පුළුවන් කියලා මේ කතා කරන දේවල්. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට ඔබගේ මයික්‍රොෆෝනය විසන්ති කරන්න මයික්‍රොෆෝනය ඔන් කරලා අපිට කතා කරන්න පුළුවන්. දැන් එතකොට ඔබ සියලු දෙනාම දන්නවා මේ ඔබ IABF කියන්නේ අන්තර්මාධ්‍ය පාඨමාලාවේ වාණිජ බැංකුකරණය කියන විෂය තමයි මම කතා කරන්නේ. එතකොට මගේ නම ලලිත් ෆර්නෑන්ඩෝ මගේ නම. ඇත්තටම මම ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරලා ඒ වගේම පෑන් ඒෂියා බැංකුවේ එම තත්ත්වයෙන් වැඩ කරපු කෙනෙක්. අවුරුදු 30ක විතර බැංකුවේ සේවයක් ලැබෙන කෙනෙක්. ඉතින් මම කල්පනා කරන්නේ ඔබ සියලු දෙනාටම වාණිජ බැංකුකරණය පිළිබඳව ප්‍රායෝගික දැනීමක් ලබා ගැනීම. ඒ වගේම ඔබට පුළුවන් වෙයි මේ තියෙන පාඩම් මාලා අනුගමනය කිරීමෙන් වාණිජ බැංකුකරණය පිළිබඳ විෂය සමත් වීමට. දැන් විෂයක් සමත් වෙනවා කියලා කියන එකට වඩා වැදගත් වන්නේ මොකද්ද? ඒ විෂය පිළිබඳ දැනීමක් ලබා ගන්න එක. ඒ දැනීම වැදගත් වෙනවා තමන්ගේ රාජකාරි වලට. ඔබ සමහර විට බැංකුකරණය නොයදිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් බැංකුකරණය කියන එක ඉතා වැදගත් විෂයක්. අනිකුත් විෂයන් වලටත් වැදගත් වෙන විෂයක්. ඔබ සියලු දෙනාම දන්නවා තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්න යම් ජනතාවට මුදල් අවශ්‍ය වෙනවා. ඒ මුදල් සම්බන්ධ සියලු ගනුදෙනු බැංකුවක් විසින් තමයි සිදු කරන්නේ. ඒතකොට මේ බැංකුකරණය කියන එක නැතුව ලෝකේ ජනතාවට ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න බැරි වෙනවා. සමාජීය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මෙහි වැදගත්කම යන අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ බැංකුකරණය කියලා අපි කතා කරන වාණිජ බැංකුකරණය කියන එක ඉතාමත්ම වැදගත් වන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි වාණිජ බැංකුකරණය කියලා වාණිජ බැංකු නැත්තම් මුදල් මැවීම කියන ක්‍රියාවලිය කරන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් කාරණාව තමයි ආර්ථිකය කියන එක. ආර්ථිකය කියන එක ක්‍රියාත්මක කරන්න. ආර්ථිකය කියන එක අපි ශරීරයක් හැටියට බැලුවොත් ඒක ක්‍රියාත්මක කරන ලේ පද්ධතිය. ලේ ප්‍රවාහනය එහෙම නැත්නම් සියලුම ප්‍රවාහනය කටයුතු කරන්නේ එහෙම නැත්නම් මේ ආර්ථිකයේ රුධිරය ප්‍රවාහනය කරන්නේ බැංකුකරණය මත. ඔකට අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා banking is the life blood of economy කියලා. කියන්නේ බැංකුකරණය කියලා කියන්නේ ජීව රුධිරය. ආර්ථිකය කියන එකේ ජීව රුධිරය තමයි බැංකුකරණය කියලා කියන්නේ. එතකොට එයිනුත් වාණිජ බැංකු කියලා කියන්නේ ඒ බැංකුකරණය කියන කාර්යයේ ඉහළින්ම තියෙන ආයතන තමයි වාණිජ බැංකු කියලා කියන්නේ. එතකොට අපි දැන් කතා කරනවා බැලුවොත් එහෙම මේ මූල්‍ය පද්ධතිය ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සමන්විත වෙන ආයතන තියෙනවා. ඒ ආයතන වල ප්‍රධාන තැනක් උසුලන්නේ බැංකු. අපි මේ බැංකු කියලා කිව්වම අපිට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා බැංකු වල. ඒවා තමයි බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු. ඒ වගේම අපි දන්නවා ඔබ සියලු දෙනාම දන්නවා බැංකු නොවන
මූල්‍ය ආයතන තියෙනවා. මූල්‍ය සමාගම් කියලා අපි ඒවට කියනවා. ඒ වගේම ලීසින් කටයුතු කරන සමාගම් තියෙනවා. ඒ වගේම ප්‍රාථමික වෙළඳුන් කියලා කට්ටායමක් ඉන්නවා. ඊළඟට තියෙනවා රක්ෂණ සමාගම්. ඊළඟට එකඟ වූ එහෙම නැත්නම් කොන්ත්‍රාත් ප්‍රමේය මත පදනම් වූ ඉදිරි කිරීම ආයතන තියෙනවා. මේ සියල්ලකින්ම තමයි. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව තියෙනවා ප්‍රධාන තත්ත්වය අරගෙන. මෙන්න මේ සියලුම ආයතනවල එකතුව තමයි අපි මූල්‍ය ආයතන කියලා සලකන්නේ. එතකොට මේ මූල්‍ය ආයතන වලින් ඉතාමත් වැදගත් තත්ත්වයක් උසලන ආයතනය තමයි වාණිජ්‍ය බැංකුව කියලා කියන්නේ. ලංකාවේ අපි ගත්තොත් එහෙම වාණිජ්‍ය බැංකුව ගැන කතා කරොත් දැන් මම හිතනවා ඔබ සියලු දෙනාටම අපි මේ කතා කරන දේවල් වලට අමතරව සෑහෙන දේවල් පුළුවන් වෙයි සාමාන්‍ය ජනමාධ්‍ය තුලින් ඒ වගේම අන්තර්ජාලය තුලින් ලබා ගන්න. මම හිතනවා ඔබ සියලු දෙනාටම තාමත්ම වැදගත් දේවල් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය. දැන් මේ වෙබ් අඩවියට යන්න නම් ඔබට යන්න වෙන්නේ මෙන්න මම ඒක බෝඩ් එකේ දාන්නම්. එන්න මේ වෙබ් අඩවිය. www.cbsl.lk මේ වෙබ් අඩවියට ගියාම අපිට පුළුවන් මහා බැංකුව කියන ශ්‍රී ලංකා මහා බැංකුව කියන වෙබ් අඩවියට ගමන් කරන්න. එතනට ගිහිල්ලා එතනින් පුළුවන් වෙනවා. එතන තියෙනවා මූල්‍ය පද්ධතිය කියලා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගියාම අපිට පුළුවන් මේ සියලුම දේවල් දැනගන්න. හොඳයි. දැන් අපිට ඔය වගේ බාහිර දේවල් භාවිතා කරලා අපිට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ගැටලු සහිත දේවල් සහ පොතක් කියවලා එහෙම නැත්නම් යමක් දිහා බලලා ඉගෙන ගන්න අමාරු වගේ දේවල් අපි යම් කිසි පැහැදිලිවීමක් කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් වාණිජ්‍ය බැංකුකරණය කියලා කියන කතාව අපිට ඉස්සෙල්ලාම දැනගන්න ඕන බැංකුකරණය කියන්නේ කොහොමද කියලා. මේ බැංකුකරණය කියන එක අපි කතා කරලා බැලුවොත් සරලව කතා කරලා බැලුවොත් මේ බැංකුකරණය සිද්ධ වන්නේ එක්තරා ක්‍රියාවක්. අපි බොහොම සරලව බැලුවොත් අපි දන්නවා එක ජනතාව මහ ජනතාව ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා. ඒ මුදල් තැන්පත් කරාම ඒගොල්ලන්ට පොලියක් හම්බ වෙනවා. ඒ වගේම සමහර අයට ණය අවශ්‍යතාවය ඇති වෙනවා. තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න එහෙම නැත්නම් තමන්ට මොනවා හරි මිලදී ගන්න ඔය ආදි වශයෙන් ණය මුදල් අවශ්‍ය වෙනවා. එතකොට බැංකුවක් කියන එක ලබාපවතින මේ තැන්පත් කරන පුද්ගලයන්ගේ මුදල් තවත් කණ්ඩායමකට ණයට දීම කියන ක්‍රියාවලිය තමයි බැංකුවක සිදුවෙන ප්‍රධාන කාරණය. එතකොට මේ ක්‍රියාවලියට අපි නමක් දෙනවා. ඒ නම අපි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුන්වන නමක්. ඒ වගේම බැංකුකරණයේදී අපි නම කතා කරනවා. අපි ඒකට කියනවා මූල්‍ය අතරමැදිකරණය කියලා. එතකොට මේ බැංකු කියලා කියන්නේ මූල්‍ය අතරමැදියන්. ඇයි මේ අතරමැදියන් කියන වචන අපි පාවිච්චි කරන්නේ? අතරමැදියන් කියලා කියන්නේ ඉතිරි කරන්න කියලා ඉන්න කණ්ඩායම. ඒ සමාජයේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ලැබෙන ආදායම ඒගොල්ලන්ගේ යම් යම් කටයුතු වලට වියදම් කරාම යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා ඒගොල්ලන්ට. අතිරික්තයක්. අපි කියනවා ඒගොල්ලන්ට අතිරික්ත ඒකක කියලා. සමහර විට පුද්ගල වෙන්න පුළුවන් නැත්නම් ආයතන වෙන්න පුළුවන්. නැත්නම් දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්. ඔය ඕනම එකක්. ඒගොල්ලන්ට ලැබෙන ආදායම ඒගොල්ලන්ගේ වියදම අඩු කරායින් පස්සේ ඉතුරු වෙනවා නම් ගන්න. එවැනි
ඒකක වලට අපි කියනවා අතිරික්ත ඒකක කියලා. ඊළඟට තව කණ්ඩායමක් ඉන්නවා ආර්ථිකේ. ඒගොල්ලන්ට අපි කියනවා හිඟ ඒකක කියලා. හිඟ ඒකක. මේ හිඟ ඒකක කියලා කියන්නේ කාටද? ඒගොල්ලන්ට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායමට වඩා වියදම ගොඩක් වැඩි. ඒ නිසා ඒගොල්ලන්ට මේ ආදායමේ අඩුව පුරව ගන්න ඒගොල්ලන්ට වෙනත් කෙනෙක්ගෙන් ණය මුදලක් ලබා ගන්න සිද්ධ වෙනවා. එවැනි කණ්ඩායම් වලට අපි කියනවා හිඟ ඒකක කියලා. එතන මේ මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ අතිරික්ත ඒකකවල සිට හිඟ ඒකක දක්වා මුදල් අරමුදල් ගලා යාමට සැලැස්වීමට තමයි අපි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. ඒ ගලා යාම සලස්වන ඒකට පහසුකම් සලසන ආයතනයට අපි කියනවා මූල්‍ය අතරමැදියා කියලා. ඒතර එහෙම ආයතනයක් තමයි බැංකුව කියලා කියන්නේ. මූල්‍ය අතරමැදියෙක් බැංකුව කියලා කියන්නේ. ඊටාත්ම සක්‍රියව මූල්‍ය අතරමැදිකරණයට දායක වන කෙනෙක් තමයි මූල්‍ය අතරමැදියා කියලා කියන්නේ. බැංකුවක් කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් දැන් මම මේ මූල්‍ය අතරමැදිකරණය කියන ක්‍රියාවලිය මේ අතරමැදිකරණ ක්‍රියාවලිය මම පෙන්වන්නම් උපසටහනක් ආකාරයෙන්. දැන් ඔබට පේනවා අතිරික්ත ඒකක හිඟ ඒකක අරමුදල් අතිරික්ත කියලා කියන්නේ මේගොල්ලෝ මේ ඒකක වලට මුදල් වැඩිපුර තියෙනවා ඒගොල්ලන්. ඒකයි අපි ඒගොල්ලන්ට අතිරික්ත ඒකක කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේගොල්ලන්ට ඉතිරි කරන්නන් කියලා. සේවස්ලා. ඒ අරමුදල් තමයි මූල්‍ය අතරමැදියට දෙන්නේ. දුන්නම මූල්‍ය අතරමැදියා විසින් තවත් හිඟ ඒකක ඉන්නවා. ආර්ථිකයේ හිඟ ඒකක වලින් ඉල්ලීමක් කරනවා ණය දෙන්න කියලා. ඒගොල්ලන් ණය මුදල් සපයනවා. එතන මෙන්න මේ ක්‍රියාවලියට තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. දැන් මම හිතනවා ඔබට පුළුවන් නම් ඔය අරුණ මේ දාලා තියෙන සටහන ඔබගේ සටහන් පොතේ දාගන්න පුළුවන්. ඒ සටහන් පොතට එකතු කරගන්න එක. දැන් එතකොට අපි දැන් බලමු දැන් මේ මූල්‍ය අතරමැදිකරන ක්‍රියාවලිය ගැන. මූල්‍ය අතරමැදියා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් බැංකු. එතකොට බැංකුව ගත්තම ලංකාව ගත්තොත් බැංකු ජාති දෙකක් තියෙනවා. අපි එක ජාතියකට කියනවා වාණිජ බැංකු. බලපත්‍රලාභී වාණිජ බැංකු. ඊළඟ ජාතිය තමයි බලපත්‍රලාභී
විශේෂ බැංකුව. බලපත්‍රලාභී වාණිජ බැංකුව, බලපත්‍රලාභී විශේෂ බැංකුව. අපි ඉංග්‍රීසියෙන් කියනවා licensed commercial banks, අනිත් එකට කියනවා licensed specialized banks කියලා. එතකොට අපි සාමාන්‍ය මේක කෙටියෙන් හඳුන්වන්නේ LCB කියලා හඳුන්වනවා. බලපත්‍රලාභී වාණිජ බැංකුව. LSB කියලා හඳුන්වනවා. බලපත්‍රලාභී විශේෂ බැංකුවක්. ඒත් අපි උදාහරණ හැටියට ගත්තොත් ලංකාවේ අපිට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. බලපත්‍රලාභී වාණිජ බැංකුව මොනවද? බලපත්‍රලාභී විශේෂ බැංකුව මොනවද කියලා. සාමාන්‍ය ලංකාවේ වාණිජ බැංකුව දිහා බැලුවම අපිට ප්‍රධාන කොටස් දෙකකට ගන්න පුළුවන්. රාජ්‍ය වාණිජ බැංකුව තියෙනවා. රජයේ අයිතිය තියෙන වාණිජ බැංකුව තියෙනවා. රාජ්‍ය නොවන වාණිජ බැංකුව තියෙනවා. එනි පුද්ගලික අංශයේ වාණිජ බැංකුව තියෙනවා. ඒ වගේම විශේෂ බැංකුව වලත් එහෙමයි. රජයට අයිති විශේෂ බැංකුව තියෙනවා. රජයට අයත් නොවන එහෙම නැත්නම් රාජ්‍ය නොවන විශේෂ බැංකුව තියෙනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මේ මොකක්ද වාණිජ බැංකුවක සහ විශේෂ බැංකුවක වෙනස. හැබැයි මේ කොට්ටාශ දෙකම මේ අතරමැදි කරන කාර්යාවලිය යෙදිලා ඉන්නේ. කොට්ටාශ දෙකම. එතකොට මේ අතරමැදි කරන කාර්යාවලිය යෙදිලා ඉන්න කොට්ටාශ දෙකක් හිතට ගත්තා මේ කණ්ඩායම් දෙකම. මේ කණ්ඩායම් දෙකට අමතරව තවත් ආයතන තියෙනවා. අතරමැදි කරන කාර්යාවලිය යෙදිලා ඉන්න. ඒ කියන්නේ අපි ගත්තොත් මූල්‍ය සමාගම්, බැංකු නොවන මූල්‍ය සමාගම්, ඒ වගේම රක්ෂණ සමාගම්, ඒවා යම් ආකාරයකින් අතරමැදිකරණයට දායක වෙනවා. හැබැයි මේ ආයතන සියල්ලම ගත්තොත් මේ ආයතන වලින් ඉතාමත්ම වැඩි දායකත්වයක් අතරමැදිකරණය කෙරෙහි දක්වන්නේ වාණිජ බැංකුව. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි සරකලා බැලුවොත් අපි කොහොමද වාණිජ බැංකුවක් අනිත් විශේෂ බැංකුවකින් වෙන් කරලා හඳුනගන්නේ? වාණිජ බැංකුවේ තියෙන විශේෂත්වය මොකක්ද? වාණිජ බැංකුවේ තියෙන විශේෂත්වය තමයි ජංගම ගිණුම් පවත්වාගෙන යාම. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවේ ගිණුම් වර්ග තියෙනවා. තැන්පතු ගිණුම් වර්ග. මේ තැන්පතු ගිණුම් වර්ග වලින් අපි වාණිජ බැංකුවක් කියලා විශේෂයෙන් සලකන්නේ නැත්නම් වාණිජ බැංකුවක් කියලා සලකන්නේ හඳුන්වන්නේ මේ ජංගම ගිණුම් පවත්වාගෙන යන බැංකුවක්. අද ජංගම ගිණුම් පවත්වාගෙන යනවා කියන එක තේරුම. ජංගම ගිණුමක් කියලා කියන්නේ ගනුදෙනු කරුවෙකුට චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි අයිරාවක් ලබාගත හැකි ගිණුමක් තමයි ජංගම ගිණුමක් කියලා කියන්නේ. ඒ වගේම මේ ගනුදෙනු සිද්ධ වන්නේ චෙක්පත් මාර්ගයෙන්. චෙක්පත් මාර්ගයෙන්. ඒ නිසා අපි කියනවා මේ චෙක්පත් මාර්ගයෙන් අපි මේක කරන නිසා ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක්පත් නිකුත් කළ හැකි සහ චෙක්පත් මතින් ගනුදෙනු කළ හැකි ගිණුමක් කියලා. අපි දැන් බලමු මේ මොකක්ද මේකේ විශේෂත්වය කියලා. දැන් අපි දන්නවා මම මේ ජංගම ගිණුමක් ගැන කතා කරන්න හදන්නේ මොකද ජංගම ගිණුම නිසා තමයි වාණිජ බැංකුවට ඒ විශේෂත්වය ලැබිලා තියෙන්නේ. මොකද අපි වාණිජ බැංකුවක් කියලා කියන්නේම ජංගම ගිණුම පවත්වාගෙන යන්න පුළුවන් බැංකුවක්. තමයි වාණිජ බැංකුවක් කියලා කියන්නේ. එතකොට දැන් අපි උදාහරණ හැටියට ගත්තොත් ලංකාවේ තියෙන බැංකු වලින් ඔබ සියලු දෙනාටම දැන් මතකයට එනවා ඇති. ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, යූනියන් බැංකුව. එතකොට තව පැන් ඒෂියා බැංකුව ආදී වශයෙන් බැංකු ගොඩක් තියෙනවා. මේ බැංකු ඔක්කොම අපි ගණන් ගන්නේ වාණිජ බැංකු කියලා. මොනවද වාණිජ නොවන බැංකු? එහෙම නැත්නම් විශේෂ බැංකු. ජාතික ඉතිරි කිරීම බැංකුව විශේෂ බැංකුව. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව ඉතිරි කිරීම බැංකුව. බලපත්‍රලාභී විශේෂ බැංකුව. ඔය ආදී වශයෙන් බලපත්‍රලාභී විශේෂ බැංකු තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. සනස් සංවර්ධන බැංකුව. ඔය ආදී වශයෙන් අපිට ගන්න පුළුවන් විශේෂ බැංකු. එතකොට අපි දැන් පස්සේ කතා කරනවා මේවා එන වැඩි වශයෙන්. ඒ කියන්නේ වාණිජ බැංකුව මොනවද කොච්චරක් තියෙනවද ආදී වශයෙන්. ඒ වගේම විශේෂ බැංකුව මොනවද කොච්චරක් තියෙනවද? ඒ ආදී වශයෙන් අපි කතා කරනවා.
නමුත් දැන් අද අපේ දේශනේ මාතෘකාව වෙන්නේ මේ මූල්‍ය අතරමැදිකරණය සහ මේ මූල්‍ය අතරමැදිකරණය හරහා කොහොමද බැංකුකරණය කියන ක්‍රියාවලිය ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නේ කියන එක තමයි අද අපි සලකා බලන්නේ. එතකොට මේ අතරමැදි කරන ක්‍රියාවලියේදී මේ පැත්ත, ඒ කියන්නේ පළවෙනි පැත්ත අතිරික්ත ඒකකවල සිට අතරමැදියා හරහා මුදල් ගලා ගැනීම කියලා කියන්නේ. දැන් මේ ක්‍රියාවලියේදී කුමක්ද සිද්ධ වෙන්නේ? එක එක විදිය තැන්පතු මාර්ගයෙන් බැංකු මුදල් ලබා ගන්න කවුරුත්. ඒක අපි කවුරුත් දන්නවා මේ තැන්පතු වර්ග කිහිපයක් තියෙනවා බැංකු වල භාවිතා කරන. අපි වාණිජ බැංකුවක් ගත්තොත් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ වාණිජ බැංකුව ගැනනේ. වාණිජ බැංකුවක් ගත්තොත් මොනවද තියෙන තැන්පතු වර්ග? ජංගම තැන්පතු. ජංගම තැන්පතු. ජංගම තැන්පතු වලට අපි තවත් නමක් කියනවා. අපි කියනවා ඉල්ලුම් තැන්පතු කියලා. ඊළඟට ඉදිරි කිරීමේ තැන්පතු. ඊළඟට ස්ථාවර තැන්පතු. ඕවා තමයි ප්‍රධාන වශයෙන්ම බැංකුවක තියෙන තැන්පතු. හැබැයි අපි දැකලා තියෙන කාරණාව තමයි බැංකුවක් හැමතිස්සෙම මේ තැන්පතු ඒකරාශීකරණය කරන්න නොයෙකුත් විදි උපක්‍රම භාවිතා කරනවා. මේ උපක්‍රම භාවිතා කරනකොට මේ බැංකුවට සිද්ධ වෙනවා නොයෙකුත් විදිහේ අලෙවිකරණ උපක්‍රම මගින් ගනුදෙනු කරවන්න ආකර්ෂණය කරනවා. එතකොට අපි ඒවට නම් දානවා. ඒවට විශේෂ ක්‍රමවේදයක් සකස් කරනවා ඒව ජනප්‍රිය කරන්න. අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන් ওই සම්බන්ධයෙන්. එතකොට දැන් ජංගම තැන්පතුවක් නම් ඒ ජංගම තැන්පතුවේ ස්වභාවය දිහා බලලා ඒ ස්වභාවය අනුව කොහොමද මේ තැන්පතු ඒකරාශීකරණය කරන්නේ කියලා බැංකුවක් හැමතිස්සෙම හොඳින් කල්පනා කරනවා. තමන්ගේ අලෙවිකරණ උපක්‍රම භාවිතා කරනවා. මේ අලෙවිකරණ උපක්‍රම වල ප්‍රතිඵලයක් හැටියට එක එක බැංකු සඳහා විශේෂ ජංගම තැන්පතු වල නම් ආදි වශයෙන් දෙයක් අපිට දකින්න පුළුවන්. මේ ඔක්කොම අලෙවිකරණ උපක්‍රම. අපි ජංගම ගිණුම් විතරක් නෙමෙයි අපි අනිත් ගිණුම් වර්ග ගත්තත් අපි ගත්තොත් ඉතිරි කිරීම ගිණුම් එක එක විදිහේ නම් වලින් ඉතිරි කිරීම ගිණුම් තියෙනවා. එක එක වයස් කණ්ඩායම් සඳහා, කුඩා දරුවන් සඳහා, තරුණ අය සඳහා, වැඩිහිටියන් සඳහා ආදි වශයෙන් මේ නොයෙකුත් විදිහට මේ මුදල් ඉතිරි කිරීමේ ගිණුම් හඳුන්වා දීලා තියෙනවා බැංකුව විසින්. ඒතර මේ එක එක බැංකුව වලට ආවේනික වෙච්ච ක්‍රමවේදයන් වලින් තමයි ඒක කරන්නේ. ඒ වගේම ස්ථාවර තැන්පතු. ඒකත් ඒ විදිහට හඳුන්වා දීලා තියෙනවා. ඒතර මේ අපි කියනවා මේ වගේ හඳුන්වලා දීලා තියෙන නොයෙකුත් ගිණුම් වර්ග වලට තැන්පතු නිපැයුම් කියනවා. තැන්පතු නිපැයුම් කියන එකේ තේරුම තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට deposit products. තැන්පතු නිපැයුම්. එතකොට බලන්න මේ අතරමැදි කරන ක්‍රියාවලියේ එක පැත්තක්. ඒ කියන්නේ අතිරික්ත ඒකක වල ඉඳන් මුදල් අතරමැදියට එන විදිහ. ඒක හරිගස්සගෙන තියෙන්නේ මෙන්න මේ තැන්පතු නිපැයුම් ආධාරය. අලෙවිකරණ උපක්‍රම භාවිතා කරලා මේ තැන්පතු නිපැයුම් භාවිතා කරලා තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර මෙහෙම එකතු කරගත්ත මුදල් බැංකු විසින් ආයෝජනය කරනවා. අපි ආයෝජනය කරනවා කියලා කියන්නේ ණය ප්‍රදානය කරනවා. ඒතකොට ණය ප්‍රදානය කරනවා කියලා කියන එක ගනුදෙනු කරවන්න ණය ප්‍රදානය කරන්න පුළුවන්. වෙනත් ආයතන වලට ණය ප්‍රදානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවට පුළුවන් ආයෝජන කරන්න වෙනත් ආයෝජන. ඒතකොට ඒක තමයි මේ පැත්ත. හොඳයි. දැන් එතකොට අපිට පැහැදිලිව පේනවා මේ අතරමැදි කරන ක්‍රියාවලියේ පැති දෙකක් තියෙනවා. මේ පැති දෙකෙන් එක පැත්තක් ක්‍රියාත්මක වෙන්නේ බැංකු විසින් ඉදිරිපත් කරලා තියෙන තැන්පතු නිපැයුම් හරහා.
ඩිපොසිට් ප්‍රොඩක්ට්ස් හරහා. අනිත් පැත්ත බැංකු විසින් කරනු ලබන ආයෝජන සහ බැංකු විසින් දෙනු ලබන ණය මුදල් හරහා තමයි අනිත් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඔන්නෝම තමයි අතරමැදිකරණ ක්‍රියාවලිය පවතින්නේ. අපි අනිත් පැත්ත දිහා බැලුවොත් ඒ කියන්නේ ණය මුදල් සහ ආයෝජන. අපි ණය මුදල් කියලා කිව්වහම නොයෙකුත් ආකාරයේ ණය මුදල් තියෙන්න පුළුවන්. ඒවත් අපි දැකලා තියෙනවා. මොකක්ද? එක එක විදිහේ නම් වලින් හඳුන්වා දීලා තියෙනවා බැංකුව විසින්. ඒ බැංකුව වල තියෙන නොයෙකුත් අලෙවිකරන උපක්‍රම භාවිතා කරගෙන එවැනි දේවල් ජනප්‍රිය කිරීමට කටයුතු කරනවා. ඒතර මේ දෙපැත්තම ක්‍රියාත්මක වෙනවා එක විදිහකට. ඒ ක්‍රියාත්මක වීම හරහා තමයි මේ අතරමැදි කරන ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂමව සිද්ධ වෙන්නේ. ඒතකොට ඔන්නෝක තමයි අතරමැදි කරන ක්‍රියාවලියේ සරල සාරාංශය. ඒ කියන්නේ බැංකුකරණය කියලා කියන්නේ තැන්පතු ඒක රාශි කරලා එම මුදල් right. දැන් ඔබ දැන් මෙම සටහන මම හිතනවා ඔබගේ සටහන් පොතේ සටහන් කරගත්තා කියලා. අවශ්‍ය නම් සටහන් කරගන්න පුළුවන්. මම එක පැත්තකින් තැන්පතු ඒක රාශි කිරීම ගැන පැත්තෙන් කියලා දෙනවා. මේ පැත්තෙන් අපිට දාන්න පුළුවන් ආයෝජන නොයෙකුත් ණය වර්ග. එතකොට ඔන්න ඕක තමයි පැති දෙකට යන විදිහ. දැන් මම කිව්වා වාණිජ බැංකුවක් කියලා කියන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට හැකි බැංකුවක්. ජංගම ගිණුම් පවත්වාගෙන යනවා කියලා කියන්නේ චෙක්පත් මගින් ගණනය කළ හැකි බැංකුවක්. චෙක්පත් මගින් ගණනය කළ හැකි ගිණුමක් තමයි ජංගම ගිණුමක් කියලා කියන්නේ. ඒත් ජංගම ගිණුමක තියෙන විශේෂත්වය තමයි ජංගම ගිණුම් හිමියෙකුට පුළුවන් තමන්ගේ ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බැංකුවත් සමග යම්කිසි විසමකට ඇවිල්ලා ආපසු ගන්න. අපි එවැනි අවස්ථාවකට කියනවා අයිරාවක් ලබා ගන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් කියලා. මේ ඕවර්ඩ්‍රාෆ්ට් කියන ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ජංගම ගිණුමක් හිමියෙකුට පමණයි. දැන් ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන පුද්ගලයෙකුට ගිහිල්ලා බැංකුවෙන් ඉල්ලන්න බෑ. අපි හිතමු ඔහුගේ ගිණුමේ තියෙන ලක්ෂයයි කියලා. ඔහුට ලක්ෂ 3ක් කියලා බැංකුවෙන් ඉල්ලන්න බෑ. ඔහුට ගන්න පුළුවන් මුදල් ලක්ෂයකට සීමා වෙනවා. ඒ ඉතිරි කිරීමේ ගිණුමක් නම්. හැබැයි ඔහුට ජංගම ගිණුමක් තියෙනවා නම් ජංගම ගිණුමේ ලක්ෂයක් තියෙනවා නම් ඔහුට පුළුවන් ඒකෙන් ලක්ෂ 3ක් ආපහු ගන්න. කොහොමද? බැංකුවත් එක්ක යම්කිසි ක්‍රියාමාර්ගයක් ගිහිල්ලා බැංකුවත් එක්ක විධිවිධානයක් යොදා ගන්න ඕන ඒ ක්‍රියාවලිය කරන්න. ඒ කියන්නේ ඔහුට 2 ලක්ෂයක අයිරාවක් ලබා ගන්න පුළුවන් නම් ලක්ෂ 3ක මුදලක් ඔහුට ගන්න පුළුවන්. කියන්නේ ලක්ෂයක් ඔහුගේ මුදල් තියෙනවා තව 2 ලක්ෂයක් දෙනවා අයිරාවක් හැටියට. මේ අයිරාවක් කියලා කියන්නේ ඇත්තටම ජංගම ගිණුම් හිමියෙකුට දෙන පහසුකම. ඒ පහසුකම කියලා අදහස් කරන්නේ ඔහු ළඟ තියෙන මුදලට වඩා කොච්චර වැඩි මුදලක් ඔහුට ආපහු ගන්න පුළුවන්ද. ඒ කියන්නේ අපි මේ සංඛ්‍යාත්මකව බැලුවොත් ඒක ඍණාගයක් වෙනවා ශේෂය. මම කියපු උදාහරණයක් දිහා බැලුවම ඔබට පෙනෙයි රුපියල් ලක්ෂයක මුදලක් තියෙන කෙනෙකුට රුපියල් 3 ලක්ෂයක් ගන්න රුපියල් 2 ලක්ෂයක අයිරාවක් ලබා ගන්න සිද්ධ වෙනවා. වෙනත් වචනෙන් කියනවා නම් ඔහු ළඟ තිබුණේ ලක්ෂයයි ඔහු 3 ලක්ෂයක් ගත්තා. එහෙනම් ඔහුගේ ගිණුම රුපියල් 2 ලක්ෂයකින් අයිරාගත වෙනවා. සංඛ්‍යාත්මකව කිව්වොත් අපිට කියන්න පුළුවන් මේක ඍණ 2 ලක්ෂයයි කියලා. ඍණ 2 ලක්ෂයයි. ඔහුගේ ශේෂය අහුවම කියන්නේ ඍණ 2 ලක්ෂය. එහෙම නැත්නම් අපි බැංකුවේදී කියන්නේ මේක රුපියල් 2 ලක්ෂයක හර ශේෂයක් කියලා. ඩෙබිට් රුපියල් 2 ලක්ෂයක ඩෙබිට් බැලන්ස් එකක් තියෙනවා කියලා තමයි අපි කියන්නේ. දැන් ඔය තැන්පතු වක් සම්බන්ධයෙන්. නමුත්
දැන් එතකොට ඔබට ප්‍රශ්නයක් අහන්න වෙනවා. එහෙනම් ණයක් ගන්නවා කියන්නේ මොකක්ද? අයිරාවක් දෙනවා කියන එක සහ ණයක් ගන්නවා කියන එක අතර වෙනසක් තියෙනවා. අයිරාවක් දෙනවා කියලා කියන්නේ ඒ අයිරාව ගන්න පුද්ගලයා ජංගම ගිණුම් හිමියෙක් වෙන්න ඕන. ඒ ජංගම ගිණුම් හිමියා තමන්ගේ ළඟ තියෙන මුදලට වඩා වැඩි ගාණක් ඒකෙන් ලබා ගන්න ඉඩ දීම තමයි අයිරාගත කිරීම කියලා කියන්නේ. ණය මුදලක් දෙනවා කියලා කියන්නේ ඒක නෙමෙයි. ණය මුදලක් දෙනවා කියලා කියන්නේ ඒ ණය මුදලේ ප්‍රමාණයට ඒ ගිණුමට බැර සටහනක් යෙදී. උදාහරණයකට කියනවා නම් දැන් අපි හිතමු එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ ජංගම ගිණුමක් තියෙනවා. ඒක හරි. ලක්ෂයක ජංගම ගිණුමක්. හැබැයි එයා ණය මුදලක් වුණා රුපියල් 2 ලක්ෂයක. එතකොට මොකද වෙන්නේ? එතකොට රුපියල් 2 ලක්ෂයක මුදලක් මෙයා ගිණුමට බැර කරනවා. ණය මුදල ගත්තා. එතකොට එයාගේ ගිණුමේ බැර ශේෂය රුපියල් 3 ලක්ෂයක් වෙනවා. බැර ශේෂය. ඒක ධනාගයක්. නමුත් අයිරාව ගත්තම මේක නෙමෙයි වෙන්නේ. අයිරාව ගත්තම එයාගේ ගිණුමේ ශේෂය ඍණාගයක් බවට පත් වෙනවා. ඕක තමයි වෙනස. එතකොට මේ සියලුම දේවල් කරන්න පුළුවන් ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට පමණයි අයිරාවක් ගන්න පුළුවන්. එතකොට මේ ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු සිදු වෙන ගිණුම. එවනම් වාණිජ බැංකුවක් කියලා අපි අදහස් කරන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යන බැංකුව. එතකොට ජංගම ගිණුම් පවත්වා ගන්න නැති බැංකු තියෙනවා. අපි ඒවට කියනවා විශේෂ බැංකු කියලා. ලංකාවේ තියෙන ජාතික ඉදිරි බැංකුව ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. හැබැයි ඒ වගේම සනස බැංකුව ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, ඒ සියලුම බැංකු ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. ඒ නිසා ඒවා වාණිජ බැංකු. ඒකට අපි ඉගෙන ගන්න හදන්නේ වැඩි වශයෙන් වාණිජ බැංකු ගැන. එතකොට මේ වාණිජ බැංකු ගැන අපි කතා කරනවා නම් මේ වාණිජ බැංකු මූල්‍ය පද්ධතියට දරන දායකත්වය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ලංකාවේ මූල්‍ය පද්ධතිය ගත්තම ලංකාවේ මූල්‍ය පද්ධතියේ 70%කට වැඩි දායකත්වයක් දරන්නේ වාණිජ බැංකු වලින්. ඒකෙම අපිට පැහැදිලි වෙනවා කොයිතරම් විශාල කර්තව්‍යයක් වාණිජ බැංකු ඉෂ්ට කරනවද කියලා. දැන් අපි මේ තවදුරටත් අපි සලකා බලමු මේ කියන මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය ගැන. හොඳයි. මම හිතනවා ඔබ දැන් මේක සටහන් කරගන්න ඇති කියලා. අපි පොඩ්ඩක් මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකක්ද කියලා අපි ලියාගමු. මූල්‍ය අතරමැදිකරණය යනු අරමුදල් අතිරික්තයක් ඇති ඒකකවල සිට අරමුදල් හිඟ එකක දක්වා මූල්‍ය අතරමැදියෙක් හරහා ඒවා ගලාගෙන යාමයි. ඔක තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. අපි දැන් බලමු මේ මූල්‍ය අතරමැදිකරණය කියන එකේ වක්‍ර ප්‍රතිඵල මොනවද කියලා. දැන් අපි කවුරුත් දන්නවා මම හිතනවා ඔබ සියලු දෙනාට වගේ අඩු වශයෙන් ඉතිරිම ගිණුමක්වත් බැංකුවක ඇති. ඕනම බැංකුවක. වාණිජ බැංකුවක හෝ විශේෂ බැංකුවක. එහෙම තියෙන කෙනෙක්. අයි අපි සල්ලි බැංකුවකට දාන්නේ. අහුවත් ප්‍රශ්නයක් ඇහුවොත් කියයි. හදිස්සියකට ගන්න. හොඟ දෙනෙක් ඔය කටයුත්ත නිසා එහෙම නැත්නම් ඔය කාරණාව නිසා තමයි බැංකුවකට මුදල් තැන්පත් කරන්නේ. හැබැයි මේ තැන්පත් කිරීමේදී ඔය වෙලාවේ මට මේක ආපහු ගන්න වෙයිද දන්නේ නැහැ කියන හැඟීම තමයි තියෙන්නේ. දැන් හැබැයි වැඩි දෙනෙක් වැඩි ප්‍රතිශතයක් මේව සල්ලි දැම්මම දාන වෙලාවේ හිතුවට මේක ඉක්මනට ගන්නවා කියලා සෑහෙන කාලයක් මේක තියෙනවා. සමහර අයට මේ සල්ලි දැම්මයි කියන එක අමතක වෙන වෙලාවලුත් තියෙනවා. ඒක අපිට පුදුමයි කියලා හිතුණාට පුදුම නෑ.
ප්‍රායෝගික වෙන දෙයක් ඒක. ඇයි එහෙම වෙන්නේ? මිනිස්සුන්ට ඒ තරමට බැංකුව ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු හිතන්නේ මේක කවුරු ළඟ තිබුණාට වඩා බැංකුව ළඟ තියෙන එක තමයි ඉතාමත්ම ප්‍රවේශම් සහගත කියලා තමයි මහ ජනතාව හිතන්නේ. ඒ නිසා සමහර ජනතාවට බැංකුවට සල්ලි දැම්ම කියන එකත් අමතක වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ සල්ලි ගන්න අවුරුදු ගානකට පස්සේ. නමුත් අපි සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ඉතිරි ගිණුමක් කියලා කිව්වම කෙටි කාලීන ගිණුමක්. මොකද ඉක්මනට සල්ලි ගන්න අයත් ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ ඉක්මනට සල්ලි ගන්න අය නෙමෙයි. ගොඩාක් කල් මේක තියන අය. එහෙමනම් මොකද්ද මේ උනේ? අතරමැදිකරණේ ඍජු බලපෑමක්. අපි tempatu දාන වෙලාවේ අපේ හැඟීම මොකද්ද? ඉතා ඉක්මනින් මේක ආපහු හදිස්සියක් වෙච්ච ගමන් ගන්න. හැබැයි අපි ඒක සෑහෙන වෙලාවක් කාලයක් බැංකුවේ තියෙන බැරි ජනතාවක්. එහෙනම් එතන මොකද්ද වෙලා තියෙන්නේ? අපි කියනවා දැන් යම් කිසි tempatuවක් දාලා අපි ඉක්මනට ගත්තම කියනවා ඒක කෙටි පරිණතියක් කියලා. පරිණත වෙනවා කියන එකට කියන්නේ ආපහු ගන්න වෙලාවට කියන්නේ පරිණතිය කියලා. මැචුවර් වෙනවා කියලා කියන්නේ. අපි මේ tempatuව බැංකුවට දමන වෙලාවේදී අපිට තියෙන්නේ ඒ පිළිබඳ හැඟීම මොකක්ද? මේක කෙටි පරිණතියක් තියෙනවා. tempatuවක් කියලා තමයි හැඟීම තියෙන්නේ. කෙටි පරිණතියක් කියලා කියන්නේ ඉක්මනට මේක ගන්නවා කියන හැඟීම තමයි තියෙන්නේ. නමුත් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒ හැඟීම නැති වෙලා ගිහිල්ලා අපිට අමතකත් වෙලා යනවා සල්ලි දැම්මද කියලා. එහෙනම් මේක දිග පරිණතියක් ඇති tempatuවක් බවට. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි මේ ක්‍රියාවට කියනවා පරිණති පරිවර්තනය කියලා. පරිණති පරිවර්තනය. දැන් මේ පරිණති පරිවර්තනය කියන එක ඉතා වැදගත් බැංකුවක් එක්ක බලනවා. මොකද වැදගත්? බැංකුවට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. තමන්ගේ ආයෝජන කටයුතු වලට ණය ප්‍රදානය කරන්න. අපි කියනවා බැංකුවක ද්‍රවශීලතාවය ඇති වෙන්නේ ඔන්න ඔය කාරණාව නිසා. හැබැයි මෙතන අනිත් පැත්තට කල්පනා කරාම මිනිස්සුන්ට බැංකුව ක්‍රමය ගැන විශ්වාසයක් නැත්තම් ඒගොල්ලෝ ගොඩාක් කල් මේ tempatu බැංකුවේ තියන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට ආපහු ගන්න. දැන් අපි දන්නවා සමහර කාලවල තියෙනවා බැංකු ක්‍රමය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙන කාලෙකදී මේවා වැඩි කාලයක් බැංකුවේ තියෙන්නේ නැහැ. එහෙමනම් පරිණති පරිවර්තනය අඩු වෙනවා. පරිණති පරිවර්තනය අඩු වෙනවා කියලා කියන්නේ බැංකුවේ ද්‍රවශීලතාවය අඩු වෙන එක. ද්‍රවශීලතාවය අඩු වෙනවා කියලා කියන්නේ මාකට් එකේ එහෙම නැත්නම් අලෙවි වෙළඳපොලේ ද්‍රවශීලතාවය අඩු වෙන එක. ඒක භයානක තත්ත්වයක්. එවනම් මතක තබා ගත යුතු කාරණාව තමයි මේ මූල්‍ය අසමැතිකරණ ක්‍රියාවලියේ ඍජු ප්‍රතිඵලයක් තමයි පරිණති පරිවර්තනය. මම මේක පැත්තකින් ලියන්නම්. දැන් අපි කියමු ඔයගොල්ලන්ගේ සටහනේ ලියා ගන්න පුළුවන්. මූල්‍ය අසමැතිකරණේ ඍජු ප්‍රතිඵලයක් තමයි පරිණති පරිවර්තනය. පරිණති පරිවර්තනය. පරිණති පරිවර්තනය. අපි ඔකට කියනවා ඉංග්‍රීසියෙන් maturity transformation කියලා. maturity transformation. දැන් අපිට ඒක පැහැදිලි. අපි මේක tempat කරද්දී අපේ හැඟීම මොකද්ද? මේ කෙටි කාලින් tempatuක් කියන එක. නමුත් tempat කරුවන්ගෙන් වැඩි දෙනෙකු මොකද කරන්නේ? tempat කරුවන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ මොකද්ද? මේ tempatu සෑහෙන කාලයක් ඉන්නේ තියෙන අරිනවා. එහෙමනම් පරිණතිය දික් වෙනවා. අන්න ඒක තමයි පරිණති පරිවර්තනය කියලා කියන්නේ. එතකොට මේ පරිණති පරිවර්තනය ඇති උනේ මොකද? ඉතාමත්ම කාර්යක්ෂම අතරමැදි කරන ක්‍රියාවලියක් තියෙන හින්දා. මේ අතරමැදි කරන ක්‍රියාවලිය සාර්ථක නැත්තම් කාර්යක්ෂම නැත්තම් එවැනි ආකාරයක පරිණති පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේකට කවුද දායක වෙන්නේ වැඩියෙන්ම? වාණිජ බැංකුව. මේ අතරමැදි කරන ක්‍රියාවලියට එහෙම නැත්තම් පරිණති පරිවර්තනයට වැඩියෙන් දායක වෙන එක කණ්ඩායමක් තමයි වාණිජ බැංකුව.
හොඳයි. දැන් එතකොට ඒක පැහැදිලි. මම හිතනවා ඔබට පැහැදිලි කියලා ඒ කටයුත්තේ සිද්ධිය. ඔබත් ඕනනම් ඔබගේ tempatu ගැන උදාහරණයක් අරගෙන බලන්න. එහෙම නැත්නම් ඔබගේ කවුරු හරි හිතවත් කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ගේ ඉනුමක් ගැන කල්පනා කරලා බලන්න. ඒගොල්ලොත් එහෙම තමයි. ඒගොල්ලෝ දිසිරු කරන සල්ලි දානවා. ඒගොල්ලෝ ආපහු ගන්න එක ගැන කල්පනාවක් නැහැ හුඟක් වෙලාවට. හැබැයි කරදරයක් වුණාම ගන්නවා තමයි. නමුත් බොහොම ටික දෙනයි මේ වැඩේ කරන්නේ. බොහෝ දෙනෙක් කරන්නේ මේක වැඩි කාලයක් ලබා ගන්න එක. එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ? පරිණති පරිවර්තනය. හොඳයි අපි බලමු ඊළඟට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි ඒකට කියනවා දැන් ඒකත් මම ඉස්සෙල්ලා විස්තර කරලා ඉන්න වචන කියන්නේ ඉස්සෙල්ලා. මොකක්ද ඒකෙදි වෙන්නේ? ඒකෙදි වෙන දේ අපි දන්නවා කවුරුත් අපි තැම්පත් කරනකොට මුදල් තැම්පත් කරනකොට ගණන් අපිට දාන්න බෑ. බොහෝ දෙනෙකුට රුපියල් 1000ක්, රුපියල් 2000ක්, 5000ක්, 10000ක් කොහොම තමයි වැඩිපුරම ගාණක් මුදල් තැන්පත් කරන්නේ. හැබැයි සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ගොඩාක් ලොකු මුදල් තැන්පත් කරනවා. අපි ගත්තොත් එහෙම යම්කිසි දිනයකදී බැංකුවකට තැන්පත් කරපු මුදල් ගත්තොත් ඒ අපි 1000ක් මුදල් තැන්පත් කරලා 1000ක් දෙනෙක් 1000ක් මුදල් තැන්පත් කරලා 1000ක් මුදල් නෙමෙයි 1000ක් කණ්ඩායම 1000ක් කණ්ඩායම. ඒ කණ්ඩායමෙන් 900ක් විතර තැන්පත් කරලා තියෙන්නේ රුපියල් 10000ට අඩු මුදල්. ඉතිරි 100 ඒ 100නුත් 80ක් විතර තැන්පත් කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 5කට වඩා අඩු මුදල්. එහෙමනම් ඉතාමත්ම කුඩා කණ්ඩායමක් තමයි රුපියල් මිලියනකට වඩා වැඩි මුදල් තැන්පත් කරලා ඇත්තේ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ තැන්පතු වල වටිනාකම් ගත්තම තියෙන්නේ. හැබැයි අපි ණය මුදලක් ගන්න පුද්ගලයෙක් ගැන කල්පනා කරලා බලමු. ණය මුදලක් ගන්නකොට අපි දන්නවා අපි ගන්න අඩුම ණය මුදල බොහෝ විට රුපියල් ලක්ෂ 5ක් වගේ ගන්නවා. දැන් බලන්න ඒකේ සංසන්දනය කරලා බලන්න. තැන්පතුවක තියෙන්න පුළුවන් වටිනාකම සාමාන්‍ය වටිනාකම රුපියල් 5000ක් 10000ක් වගේ. ඒ අනිත් පැත්තෙන් බැලුවම ණය මුදලක තියෙන සාමාන්‍ය වටිනාකම ලක්ෂ 5ක් හෝ ඊට වැඩි ගන්න. ඒ කියන්නේ වෙනත් වචනෙන් කියනවා නම් තනි ණය මුදලක් ගත්තොත් ඒ ණය මුදලේ තැන්පතු තියෙන්න පුළුවන් 10ක් 15ක් වගේ. මේකත් සිද්ධ වෙන්නේ අතරමැදි කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට. ඇයි අතරමැදි කරන ක්‍රියාවලියේදී මොකක්ද වෙන්නේ? මිනිස්සු ඇවිල්ලා කුඩා මුදල් ප්‍රමාණ, කුඩා වටිනාකම් වලින් යුත් තැන්පතු දෙනවා. විශාල ප්‍රමාණයක්. සෑහෙන ගාණක් මිනිස්සු ඇවිල්ලා මේ කුඩා තැන්පතු තමයි යොදන්නේ. ඒ වගේම ප්‍රමාණයක් ඇවිල්ලා හැබැයි ණයත් ගන්නවා, ණය ගන්න අයත් ඒ වගේම ඉන්නවා. ඒගොල්ලෝ හැබැයි ගන්නේ ලොකු මුදල්. අපි ඔය ක්‍රියාවලියට කියනවා. ඒකත් ඇති වෙන්නේ මොකද? ඒක ඇති වෙලා තින්නේ මේ අතරමැදි කරන ක්‍රියාවලිය නිසා. අපි මේ සිද්ධියට කියන්නේ වටිනාකම් පරිවර්තනය කියලා. වටිනාකම් පරිවර්තනය. ඒ කියන්නේ අත් වශයෙන් මේ අතරමැදි කරන්නේදී කිසියම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. කිසියම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. දැන් මේ පරිවර්තනය තමයි අපි මේ කියන්නේ වටිනාකම් පරිවර්තන. තැන්පතු වල තියෙන කුඩා වටිනාකම් හැබැයි ණය මුදල් වල තියෙන ඊට වඩා විශාල වටිනාකම්. අපි ඒකට කියනවා වටිනාකම් පරිවර්තනය. ඒතර ඒකත් ඇති වෙලා තියෙන්නේ මූල්‍ය අතරමැදිකරණය කරන ක්‍රියාවලියේ කියන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට. දැන් මම ඒකත් ලියන්නම්. පරිණති පරිවර්තනය කියලා මම ඉස්සෙල්ලාම ලියුවා. ඊළඟට ලියන්නම් වටිනාකම් පරිවර්තන. මම ඒකත් ලියන්නම්. පරිණති පරිවර්තනය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා maturity transformation. ඊළඟට දෙවෙනි එකට අපි කියනවා වටිනාකම් පරිවර්තන.
denomination transformation. දැන් පේනවාද ඔයගලන්ට දෙවෙනි ප්‍රතිඵලය අතරමැදි කරන ක්‍රියාවලියේ දෙවෙනි ප්‍රතිඵලය තමයි වටිනාකම් පරිවර්තනය. අපි දැන් ඊළඟට බලමු ඊළඟ සිද්ධිය මොකක්ද කියලා. දැන් ඔබ සියලු දෙනාම දන්නවා මේ බැංකුවල හැම බැංකුවකම වගේ ශාඛාවල් ව්‍යාපාර ඒකක රටේ හැම තැනම තියෙනවා. මෙතන මිසිරලා තියෙනවා. ශාඛා ජාලයක් තියෙනවා කියලා අපි කියනවා. අපි ගත්තොත් එහෙනම් ප්‍රධාන බැංකුවල ඒ වගේ ශාඛාවන් සාමාන්‍ය 300ක් තියෙනවා. මේ 300 එක තැනක නෙමෙයි තියෙන්නේ. රටේ හැම තැනකම වගේ තියෙනවා. බොහොම පුළුල් ශාඛා පද්ධතියක් තියෙනවා. ඒ නිසා මේ බැංකුව කටයුතු කරනවා එක එක ආකාරයේ පුද්ගලයොත් එක්ක. එක එක ආදායම් මට්ටමේ පුද්ගලයොත් එක්ක. එක එක සමාජ මට්ටමේ පුද්ගලයොත් එක්ක. එක එක භූගෝලීය පරිසරවල පුද්ගලයොත් එක්ක. එක එක සංස්කෘතීන් වලට අදාළ පුද්ගලයොත් එක්ක. ඒ වගේම ණය මුදල් ප්‍රදානය කරද්දිත් සිද්ධ වෙන්නේ මේකම. අපි එක ජාතියකට විතරක් ඒ කියන්නේ එක ආදායමක් ලබන කණ්ඩායමකට විතරක් නෙමෙයි. එක එක විදිහ ආදායම් ලබන කණ්ඩායමකට ණය දෙන්නේ. එක එක සංස්කෘතීන් වල ඉන්න අයට ණය දෙන්නේ. එක එක භූගෝලීය පරිසරවල ඉන්න අයට ණය දෙන්නේ. ඉතින් ඒ නිසා මේ ණය දීම කියන එකේදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ශාඛා ජාලය පුරා ව්‍යාප්තව. ඒ නිසා මෙතන මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය අපි කියනවා ඒකට විවිධාංගීකරණය කියලා. මේ විවිධාංගීකරණයේ ප්‍රතිඵලයක් හැටියට බැංකුව වලට එක්තරා ආරක්ෂාවක් සැලසෙලා තියෙනවා. මොකද්ද ආරක්ෂාව? අපි හිතමු මොහොතකට අපි මුදල් තැන්පතු බාරගත්තේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් වැඩි ආදායම් ලබන අය. කියන්නේ රුපියල් ලක්ෂයක මාසෙට රුපියල් ලක්ෂයට වඩා වැඩි ආදායම් ගන්න අයකින් කියලා. එහෙමනම් ඒගොල්ලන්ට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ කණ්ඩායම විතර නම් ඒ වගේම අපි හිතමු බස්නාහිර පළාතේ කණ්ඩායමක් විතරයි කියලා අපිට මුදල් තැන්පත් කරලා තියෙනවා. එහෙනම් බස්නාහිර පළාතට විතරක් බලපාන මොනවා හරි ප්‍රශ්නයක් ආවා නම් ඒ සියලුම දේවල් ඒ සියලුම තැන්පතු කරුවන්ට ඒ බලපෑම ඇති වෙනවා. එම නිසා බැංකුවල විශාල බලපෑමක් තියෙනවා. නමුත් බැංකුවක ඉන්නවා මේ තැන්පතු කරුවන් හැම ප්‍රදේශයෙමයි. හැම සමාජ මට්ටමකමයි. හැම ආදායම් මට්ටමකමයි. ඒ නිසා මේ අවදානම් විවිධාංගීකරණය වෙනවා. ණය මුදලක් ගත්තත් එහෙමයි. එහෙමනම් මේ අතරමැදිකරණය කියන ක්‍රියාවලිය නිසා අවදානම් විවිධාංගීකරණය වෙනවා. අපි කියනවා එහෙනම් ඒකට අවදානම් විවිධාංගීකරණය කියලා. ඩයිවර්සිෆිකේෂන්. ඒ කියන්නේ එක තැනක ඔක්කොම එකතු වුණා නම් ඒක ඉවර වුණා නම් ඉවරයි. මම හිතන්නේ මේ පැහැදිලි වෙනවා ඇති මොකක්ද මේ අවදානම් විවිධාංගීකරණය කියන්නේ කියලා. දැන් අපි කාරණා තුනක් කතා කරා මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය යටතේ. පළවෙනි කාරණාව තමයි අපි කිව්වා පරිණති පරිවර්තනය කියලා දෙයක් සිද්ධ වෙනවා. ඒක ඇවිල්ලා මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියේ ඍජු ප්‍රතිඵලයක්. ඍජු ප්‍රතිඵලයක්. ඒ වගේම අපි කිව්වා වටිනාකම් පරිවර්තනය කියලා දෙයක් සිද්ධ වෙනවා. ඒකත් මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ඒ වගේම දැන් අපි තුන්වෙනි සාකච්ඡා කරපු වටිනාකම් අවදානම් විවිධාංගීකරණය කියන එකත් මේ ශාඛා පද්ධතියක් ඇති වෙලා බැංකුකරණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ අතරමැදිකරණය තියෙනවා. ඒ නිසා තමයි ඒකත් කිවෙලා තියෙන්නේ. ඒ මොකද්ද? අවදානම් විවිධාංගීකරණය. එක ළමෙක් දැම්මා මට ඒක හරියට පැහැදිලිව පේන්නේ නැහැ. ඔබ කියන එක කරුණාකරලා ඔබගේ මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්ද?
මයික් එක ඔන් කරලා කියන්න. denomination transformation. ඔව්. දැන් එතකොට අපි කාරණා තුනක් ගැන කතා කරා. මේ කාරණා තුන ඍජු ප්‍රතිඵල තමයි අතරමැදි කරන ක්‍රියාවලිය. ඊළඟට අපි හතරවෙනි ප්‍රතිඵලය බලමු. අපි කියනවා එකට පවරන ලද ණය නියාමනය කියලා. පවරන ලද ණය නියාමනය කියලා. මොකක්ද ඒ? දැන් අපි මේවට ඉංග්‍රීසියෙන් කියන දේවලුත් අපි ඉගෙන ගන්න ඕන. මොකද මම ඔබට හැම දිනකටම කියන්නේ අපි මේක සිංහල භාෂාවෙන් මේ දේශනය කරත් බැංකු කරන්නේදී අපි ගොඩාක් කලාවට බැංකුවලදී අපි භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා ඔබ සියලු දෙනාම මේකේ ඉංග්‍රීසි වචන දැනගන්න එක ඉතාමත් වටිනවා. ඒ නිසා මම හුඟක් කලාවට හැකි හැම වෙලාවකදීම ඉංග්‍රීසි වචනත් මම මෙතන දෙන්නම්. මොකද ඔබට කාරණා දෙකක් කරන්න පුළුවන් මෙතනදී. ඔබට ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා මේ බැංකු කරන ඉගෙන ගන්න අතර. දැන් මම උඩින් දීලා තියෙනවානේ මූල්‍ය අතරමැදිකරණය කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා financial intermediation කියලා. මම මේ වචනේ එතනින් දාන්නම්. ඊළඟට දැන් මම තුන්වෙනිවට කිව්වේ අවදානම් විවිධාංගීකරණය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා risk diversification කියලා. right දැන් අපි ඊළඟට බලමු මේ අතරමැදි කරන ක්‍රියාවලිය ඉතා වැදගත් තව සංරචකයක් තියෙනවා. තවත් කටයුත්තක් සිද්ධ වෙන තව දෙයක් තියෙනවා ප්‍රතිඵලයක්. අපි කියනවා ඒකට පවරන ලද ණය නියාමනය කියලා. මේක ඉතාමත් වැදගත් දෙයක්. මම හිතනවා ඔබ තේරුම් ගන්න වෑයම් කරනවා නම් හොඳයි මේ කතාව මොකක්ද කියලා. පවරන ලද ණය නියාමනය කියන්නේ අපි කවුරුත් කැමති අපේ මුදලක් භාවිතා කරලා ඒක ආයෝජනය කරලා කොහේ හරි විශාල පොලියක් ලැබෙනවා නම් ඒ බොහොම කැමතියි. හැබැයි අපි කවුරුත් දන්නවා බැංකුවකට දැම්මොත් එහෙම දැන් හොඳටම පොලිය අනුපාත අඩු වෙලා. අපිට ඉතා අඩු පොලිය අනුපාතයක් තමයි දැන් බැංකුවකට තැන්පත් කළාම ලැබෙන්නේ. හැබැයි අපිට මේ ණය මුදල් ඍජුව කාට හරි දෙන්න පුළුවන් නම් අනිත් පුද්ගලයෙකුට අපිට ඊට වඩා ලොකු පොඩියක් ගන්න පුළුවන්. ඇයි අපි එහෙම නොකරන්නේ? ඒක බයයි ඒක කරන්න. මොකද අපි දන්නේ ඕන කෙනෙක් කියයි මම පොලිය මෙච්චර දෙන්න. ඊළඟ අන්තිමට මිනිස්සුත් නෑ සල්ලි. ඒක තමයි අවදානම. ඒ නිසා කෙනෙකුට විශාල පොලියක් බලාපොරොත්තු වෙන්න එහෙම දෙන අය ඉන්නවා. කියන්නේ ඉස්සර ඔය පොලි මුදල් වගේ කට්ටිය එහෙම කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ බය නැහැ. මොකද ඒගොල්ලෝ ඉතාමත්ම කියන්නේ සැඩපොරොස පුද්ගලයෝ නිසා අර්විස් බයයි. එහෙම නොදී යන්න. නමුත් සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න අමාරුයි. මොකද එතන විශාල අවදානමක් තියෙනවා. සමහරට පළවෙනි මාසේ පොලිය හම්බ වෙයි, දෙවෙනි මාසෙත් පොලිය හම්බ වෙයි, තුන්වෙනි මාසෙන් පස්සේ සමහරට සල්ලි නැති අය පොලියක් නැති වෙයි. ඒ නිසා මේ අවදානම නිසා වාක් මිනිස්සු කරන්නේ මොකද මේ අපි කොච්චර හිතුවත් අපි විශාල පොලියක් ගන්න බලාපොරොත්තු වෙන අපි ණය මුදලක් දුන්නට අපි රැය හීනෙන් අවදි වෙලා අපිට හිතෙනවා මේ මිනිහා මේ සල්ලිත් තරම් ගියොත් මොකද වෙන්නේ කියලා ඊට පස්සේ නිින්ද යන්නේ නැතුව යනවා. ඔන්න ඔය කාරණාව නිසා ජනතාවගෙන් බොහෝ දෙනෙක් වැඩි ප්‍රතිශතයක් කරන්නේ එහෙම ඍජුව ණය දෙන්නේ නැහැ. කොච්චර සල්ලි කොච්චර පොලියක් හම්බ වුණත්
ඒ වගේම කොච්චර විශාල පොලියක් හම්බ වුණත් ඒ වගේ අවදානම් ස්ථාන වලට ආයෝජනය කරන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? ඒගොල්ලෝ බැංකුවකට දෙනවා ඒක. දීලා බැංකුව දෙන පොලියෙන් සැනසෙන. මොකක්ද ඒකේ බලාපොරොත්තුව? බැංකුව මොකද කරන්නේ? ඒව ණයට දෙනවා. හැබැයි ඒව නියාමනය කරන්නේ තැන්පත් කරපු අය නෙමෙයි. ඒක නියාමනය කරන්නේ බැංකුව. ඒතර අපි තැන්පත් කරපු අය දන්නවා බැංකුවකට ණය දීලා ඒ ණය අය කර ගැනීමට හොඳ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි තැන්පත් කරුවෝ බය නැතුව තමන්ගේ තැන්පතු බැංකුව වලට දාන්න. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට පොලිය ගෙවන්න බැංකුවට ආදායමක් හම්බ වෙනවා මේවා ණයට දී. ඒවා ණයට දුන්නම බැංකුවට ආදායම හම්බ වෙනවා. එතකොට මොකක්ද කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව? ණය දෙන්න කියලා සල්ලි දෙනවා බැංකුවට. ඕගොල්ලෝ දෙන්න මේක ණයට. ඒක ඕගොල්ලෝ නියාමනය කරගන්න. අන්න ඒ ක්‍රියාවලියට අපි කියන්නේ පවරන ලද ණය නියාමනය. ඒකත් එතකොට ඒක ඇත්තටම කියනවා නම් බොහෝ දෙනෙක් මුදල් තැන්පත් කරන්නේ බැංකුවේ රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පොලියක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ පොලිය බලාපොරොත්තු වෙන්නේ අවදානමකින් තොරව. අවදානමක් තියෙන තැනක ආයෝජනය කළොත් ඔයිට වඩා වැඩි රිටර්න් එකක් පොලියක් උද්දවින්න ගන්න පුළුවන්. නමුත් ඒක ගන්න නැතුව ජනසීමෙන් ඉන්න ඕන හින්දා බැංකුවට මේ මුදල් තැන්පත් කරනවා. ඒකේ බලාපොරොත්තුව තමයි බැංකුව විසින් මේ මුදල් වෙනත් අයට ණයට දීලා ඒගොල්ලන් පොලියක් අය කර ගැනීම. එතකොට බැංකුව මේ වැඩේ කරන්න විශේෂිත ආයතනයක් කියලා පිළිගැනීම නිසා තමයි සාමාන්‍ය ජනතාව මුදල් තැන්පතු බැංකුවට දාන්නේ. ඒ නිසා ඔය ක්‍රියාවලියට අපි කියනවා පවරන ලද ණය නියාමනය. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා delegated monitoring කියලා. delegated monitoring. මම දාන හතරවෙනි එක හැටියට පවරන ලද ණය නියාමනය. right. දැන් අපි අපේ සාකච්ඡාවේ සෑහෙන කොටසක් අපි දැන් කරගෙන ගියා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ අතරමැදි කරන ක්‍රියාවලියේ තියෙන එකේ ඍජු ප්‍රතිඵල හතරක් ගැන. පළවෙනි එක තමයි පරිණාති පරිවර්තනය. දෙවෙනි එක තමයි වටිනාකම් පරිවර්තනය. තුන්වෙනි එක තමයි අවදානම් විවිධාංගීකරණය. හතරවෙනි එක තමයි පවරන ලද ණය නියාමනය. ඒතකොට ඒවට ඉංග්‍රීසි වචන අපි පාවිච්චි කරා. පළවෙනි එකට අපි කිව්වා maturity transformation කියලා. දෙවෙනි එකට අපි කිව්වා denomination transformation කියලා. තුන්වෙනි එකට අපි කිව්වා risk diversification කියලා. හතරවෙනි එකට අපි කිව්වා delegated monitoring කියලා. දැන් බලන්න මේ කාරණාවල් හතරම මූල්‍ය අතරමැදිකරණය කියන කටයුත්තේ ප්‍රධාන ප්‍රතිඵල. දැන් මෙන්න මේ ප්‍රතිඵල හරහා තමයි අපි බලන්නේ මේ මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය කියන්නේ කොයිතරම් හොඳට සිද්ධ වෙනවද කියලා. දැන් මම අනිත් පැත්තෙන් කිව්වා ඔයගලන්ට වාණිජ බැංකු තමයි මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියේ පුරෝගාමී ප්‍රධාන කණ්ඩායම. ඒක තමයි ඉස්සරහින්ම ඉන්නේ මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය. එhmenan මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය අපිට බලන්න පුළුවන් ඔන්න ඔය කියන ඍජු ප්‍රතිඵල දිහා බැලුවා. ඒ ප්‍රතිඵල හොඳට සිද්ධ වෙනවා නම් මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියත් හොඳට සිද්ධ වෙනවා. එහෙනම් ඊටාත්ම ශක්තිමත් මූල්‍ය පද්ධතියක් රටේ තියෙනවා කියන එක තමයි කියන්නේ මේ මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය සාර්ථක කරනවා. ඒ සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු මත. ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු මත තමයි මේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ නිසා වාණිජ බැංකු ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා
මේ මූල්‍ය අතරමැද කරන ක්‍රියාවලිය. හොඳයි. දැන් අපි බලමු. මේ බැංකුකරණයේදී අපි සැලකිලිමත් කරන කාරණා දිහා බැලුවම හැම කෙනෙක්මගේ උත්සුක වෙන්නේ මේ මූල්‍ය අතරමැද ක්‍රියාවලිය කොච්චර දුරට සාර්ථකව බැංකුවේ ඉදිරියට ඉන්නවද කියන එක බලන්න තමයි. ඒක තමයි අපි සාමාන්‍ය බැංකුවක් ගැන කතා කරනකොට අපි අහන ඕගොල්ලන්ගේ ඩිපොසිට් කොච්චර තියෙනවද? ඒ කියන්නේ තැන්පතු කොච්චර තියෙනවද? ඒ තැන්පතු වලින් කොච්චරක් ජංගම තැන්පතුද? කොච්චරක් ඉදිරි කිරීම තැන්පතුද? කොච්චරක් ස්ථාවර තැන්පතුද? ආදී වශයෙන් අපි බලනවා. ඇයි අපි එහෙම බලන්නේ? අපි බලනවා හොඳ බේස් එකක්. ඒ කියන්නේ හොඳ පදනමක් තියෙනවා. ඒ කියන්නේ මේ සේවිංස් එහෙම නැත්නම් ඉතිරි කිරීමෙන් හැම ලෝකේ රටේ හැම පළාතෙම ආයක තියෙනවා. හැම කණ්ඩායමකම ඒවා තියෙනවා. ඇයි එහෙම බලන්නේ? අපි බලනවා මේ බැංකුව ඉතා හොඳින් අතරමැදි කරන ක්‍රියාවලිය ඉන්නවාද කියලා. ඒතකොට මේ අතරමැදි කරන ක්‍රියාවලියට හොඳටම ඉතාමත්ම කාර්යක්ෂමව දායක වෙන්න බැංකුව මොනවද කරන්න ඕන? තමන්ගේ තැන්පතු නිපැය ඉතාමත්ම හොඳින් අලෙවිකරණය කරන්න. එමනම් ඒගොල්ලෝ අලෙවිකරණ සංකල්ප භාවිතා කරලා ඒක. ඒ වගේම වටිනාකම් පරිවර්තනය කියන එක සිද්ධ වෙන්න ඒ වැඩේ ඒ විදිහටම වෙන්න ඕන. මොකද ණය මුදල් හරියට ප්‍රදානය වෙන්න ඕන. ණය මුදල් ප්‍රදානය කරන්න නම් ඒ ආයෝජන සහ ණය මුදල් වලට අදාළ නිපැයුම් අලෙවිකරණය ඉතාමත්ම හොඳින් කරන්න ඕන. ඒ වගේම අවදාන විවිධාංගීකරණය ගැන සැලකිලිමත් වෙනකොට බැංකුවල සිද්ධ වෙනවා මේ විවිධාංගීකරණය කියන්නේ මොකක්ද කියලා හොඳින් හඳුනගෙන ඒ අනුව කටයුතු කරන්න. ඒ කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලදී ඔවුන්ට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඔවුන් ගනුදෙනු කරන කණ්ඩායම් සම්බන්ධ. ගනුදෙනු කරන ප්‍රදේශ සම්බන්ධ. ගනුදෙනු කරන සමාජ මට්ටම් සම්බන්ධ. ඉතාමත්ම සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද යම් විදිහකින් ඒ බැංකුව කිසියම් කණ්ඩායමකට වඩාත් නැඹුරුවට ගියොත් අනිවාර්යයෙන්ම විවිධාංගීකරණයට බාධා ඇති වෙනවා. එමනම් අතරමැදි කරන ක්‍රියාවලියට තෙයින් බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක ණය නියාමනය. පවරන ලද ණය නියාමනය. මේක තමයි හුඟක් වෙලාවට බැංකුවක් ගැන අහනකොට කොච්චර අක්‍රීය අනුපාතයක් තියෙනවද? කොච්චර ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවද? ආදි වශයෙන් ඔය සලකා බලන්නේ ඒක. දැන් මම මේ කතා කරපු දේවල් මම හිතනවා ඔබගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න මේක ප්‍රමාණවත් වෙයි කියලා දැනට. මම දන්නේ නැහැ කොච්චර දුරට දැන් අපි මේ කතා කරපු දේ ඔබට පැහැදිලි වුණාද කියලා. හැබැයි හැකියාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ මයික්‍රොෆෝනය ඔන් කරලා කතා කරන්න. රෙස්පොන්ස් එකක් දෙන්න. ඒ කියපු දේවල් ගැන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම නැත්නම් මෙසේජ් එකක් එවුවත් කමන්නේ මෙසේජ් එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් මියුට් කරලා ඉවර වෙලා මේ සෝරි ඔබගේ මයික්‍රොෆෝනය ක්‍රියාත්මක කරලා කතා කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාම මේක සටහන් කරගනී කියලා ඔබගේ සටහන් පොතේ. මම මෙතන සටහන් ඔබට ඉදිරිපත් කරනවා. මට ඕනනම් පුළුවන් ඔබට මේ සටහන ඉදිරිපත් කරන්න. හොඳයි අපි දැන් බලමු මේ වාණිජ බැංකුකරණය සම්බන්ධව තියෙන පොඩි ඉදිරිපත් කිරීමක්. බැංකුකරුවා ගනුදෙනුකරු සම්බන්ධය පිළිබඳව. දැන් මේ කතාවේදී අපිට වැදගත් වෙන දේ මම කිව්වා ඉස්සෙල්ලම මේ මූල්‍ය අතරමැදිකරණය කියන සංකල්පය තමයි මේක ආර්ථිකයට බැංකුකරණයකින් දායකත්වය සපයන ප්‍රධාන විදිය. එතකොට මේ මූල්‍ය අතරමැදිකරණය කියන අවස්ථාවේදී අපි දකින දේ තමයි අතිරික්ත එකකවල සිට ඉඟ එකක දක්වා අරමුදල් ගලාගෙන යාම. මේ අරමුදල් ගලාගෙන යාම සිද්ධ වෙන්නේ අතරමැදියෙක් හරහා. දැන් අපි කල්පනා කළොත්
මම කිව්වා දැන් මේ ක්‍රියාවට දායක වෙන ආයතන ගත්තම එහෙම නැත්නම් මූල්‍ය අතරමැදියෝ ගත්තම ප්‍රධානම දායකයා තමයි වාණිජ බැංකුව. ඊළඟට විශේෂ බැංකුව. ඊළඟට මූල්‍ය ආයතන. මේ සියල්ලම ඒ වගේම රක්ෂණ ආයතන. මේ සියලුම කණ්ඩායම් දායක වෙනවා අතරමැදි කරන ක්‍රියාවලියට. මේ අතරමැදි කරන ක්‍රියාවලියේ තියෙන ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇති වෙන අනිත් සියලුම ක්‍රියාවලිය. පරිණති පරිවර්තනය, වටිනාකම් පරිවර්තනය, අවදානම් විවිධාංගීකරණය සහ පවරන ලද ණය නියාමනය කියන මේ කාර්යයන් සියල්ලම හරියාකාරව ඉෂ්ට වෙන්න නම් විශේෂයෙන්ම වාණිජ බැංකුවලට ගහන කාර්යභාරයක් තියෙනවා. එතකොට මේ කාර්යභාරය ඇති කරගන්නේ ඒගොල්ලෝ මේ ගනුදෙනුකරුවොත් එක්ක ඇති කරගන්න සම්බන්ධය තුලින් තමයි. දැන් මම කිව්වා ගනුදෙනුකරු සම්බන්ධය ඇති වෙන විදිය එක විදිහක් තමයි තමන් වෙත තැන්පතු ඒක රාශි කර ගැනීම. එමෙ ඒක රාශි කර ගැනීම තුලින් තමයි ගනුදෙනුකරුවන් නැති වෙන්නේ. ඒක විදිහක්. අනෙක් විදිය තමයි ණය මුදල් ප්‍රදානය කිරීම. එතකොට මේ ආකාර වලින් පුළුවන් බැංකුවකට තමන්ගේ ගනුදෙනුකරුව ඇති කරගන්න. එහෙමනම් මේ ඇති කරගන්න සම්බන්ධයට අපි කියනවා බැංකුකරු ගනුදෙනුකරු සම්බන්ධය කියලා. මේ බැංකුවරු ගනුදෙනුකරු සම්බන්ධය කියන එක ඉතාමත්ම වැදගත් සම්බන්ධතාවයක්. මොකද මේක චිරාත් කාලයක් පවතිච්ච සම්බන්ධතාවයක්. මේකට විශේෂ නීති මුකුත් නැහැ. හැබැයි නීති නැහැ කියලා කියන්නත් බෑ. අපිට කියන්න පුළුවන් මේක විසුම්ගත සම්බන්ධයක්. බැංකුවරු ගනුදෙනුකරු සම්බන්ධය කියලා කියන්නේ. මේ විසුම්ගත සම්බන්ධය ගැන අපි පොඩි සාකච්ඡාවක් තමයි මේ ඉදිරිපත් කිරීමෙන් කරන්නේ. අපි බලමු ඉස්සෙල්ලා මේ බැංකු ආයතන කියන්නේ මොනවද කියලා. දැන් ඇත්තටම බැංකු ආයතන කෙනෙක් හඳුන්වලා දීලා තියෙන්නේ 1988 අංක 30 දරන පනත. ඒකේ හඳුන්වලා තියෙනවා බැංකුකරු කියන්නේ කවුද? බැංකු ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා. ඊළඟට තවත් පනතක් තමයි මේ බැංකු ගැන කතා කරන 1949 අංක 54 දරන මුදල් නීති පනත. එතකොට දැන් මට පේනවා ඔබට පේනවා ඇති මේකේ තියෙන අකුරු වල එක්තරා අවිධිමත් භාවයක් පේනවා. ඒත් වශයෙන්ම මේ මම මේක හදද්දී මේ ඔය විදිහ අකුරු නෙවෙයි දැන් මේ මෙතන තිබිච්ච පරිගණකයේ තුලින් තමයි මේ විදිහ අකුරු වෙන්නේ මේකේ. ඒකට මම ඔබටකින් ඇත්තටම මට මගේ කනගාටුව පළ කරනවා මේ සිද්ධියට. හැබැයි ඔබට මේක තේරෙන්නේ නැති. මේ අකුරු ඇත්තට මම දාපු අකුරු නෙමෙයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. කමන්නේ. ඇත්තට මේ බැංකු ව්‍යාපාරය පවත්වාගෙන යන්න මේ බැංකු ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගන්න ඕන. ඒ නිසා තමයි අපි කිව්වේ අපි කිව්වා බැංකු ආයතන වර්ග දෙකක් තියෙනවා ලංකාවේ. එකක් බලපත්‍රලාභී වාණිජ බැංකුව අනිත් එක බලපත්‍රලාභී විශේෂ බැංකුව. දැන් මේ අපි ඉස්සෙල්ලා කතා කරමු මේ බැංකුවරු ගනුදෙනුකරුගේ සම්බන්ධයට විශේෂ අර්ථ දැක්වීමක් කොහෙවත් ලියලා නැහැ. හැබැයි මේ අර්ථ දැක්වීමක් නැති වුණාට බැංකුකරුවන් සහ ගනුදෙනුකරුවන් අතර ඇති වෙච්ච විවිධ ගැටලු සහ විවිධ ඉදිරිවාදකම් මතුවෙලා ඊට අදාළව යම් යම් නඩු තීන්දුව ලබා දීලා තියෙනවා. මේ ලබා දීලා තියෙන නඩු තීන්දුව වල ප්‍රධාන අදහස් උපයෝගී කරගෙන බැංකුකරු හා ගණන්කරු අතර සම්බන්ධය කියන එක විස්තර වෙලා තියෙනවා. දැන් මතක තියාගන්න මෙතන තියෙන වෙනස මොකක්ද කියලා. බැංකුකරු සහ ගණන්කරු අතර සම්බන්ධය කියන එක යම්කිසි අර්ථ දැක්වීමකින් දීලා නැහැ. කොහෙවත් ව්‍යවස්ථාවකවත් එහෙම නැත්නම් නීති පොතකවත් ඒ විදිහේ අර්ථ දැක්වීමක් නැහැ. හැබැයි මේ බැංකුකරු හා ගණන්කරු අතර සම්බන්ධය පිටුනට විස්තර තියෙනවා. ඒක විස්තරාත්මකයි. හැබැයි අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා.
බැංකුකරුවා ගණන්කරුවා අතර සම්බන්ධතාවයේ ගිවිසුම්ගත් සම්බන්ධතාවයක් කියලා පිළි අරන් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා contractual relationship කියලා. contractual relationship. දැන් මේ contractual relationship එකක් ඇති වෙන්න එහෙම නැත්නම් ගිවිසුම්ගත් සම්බන්ධතාවයක් ඇති වෙන්න මොකද වෙන්න ඕන? අනිවාර්යයෙන්ම යම්කිසි පුද්ගලයෙක් බැංකුවක් සමග ගිණුමක් පවත්වාගෙන යනවා නම් තමයි එහෙම ගිවිසුම්ගත් සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තීරණය වෙන්නේ. හැබැයි අපිට වැදගත් වෙන්නේ නැහැ මේක කොච්චර කල් කරාගෙන ගියාද. ඒ කියන්නේ එවැනි සම්බන්ධතාවය ඇති කරගත්ත ගමන්ම එයා ගණන්කරුවෙක් බවට පත් වෙනවා. හැබැයි සමහර විරල අවස්ථාවලදී ගණන්කරුවෙක් වෙන බලාපොරොත්තු වෙච්ච අය ගණන්කරුවෙක් ලෙස හඳුනාගෙන තියෙන අවස්ථාවල් ඉතාමත්ම කලාතුරකින් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වුණත් අපි මේ සමහර අවස්ථාවලදී ප්‍රකාශ වෙලා දිනවා ගිණුමක් පවත්වාගෙන යන එකත් අනිවාර්ය නැහැ කියලා. නමුත් මම හිතනවා අපි එවැනි විරල අවස්ථා ගැන ඒ තරම සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. මම මේ වෙලාවේ කියන විදිහට ගිණුමක් තියෙන පුද්ගලයෙක් තමයි බැංකුවක ගණන්කරුවෙක් බවට පත් වෙන්නේ. මේ බැංකුකරුවන් සහ ගණන්කරුවන් අතර පවතින සම්බන්ධතාවයේ විවිධ මුහුණුවර අපිට දකින්න පුළුවන්. මොනවද මේ විවිධ මුහුණුවර කියලා කියන්නේ? දැන් අපි කල්පනා කරලා බලමු. tempatu කරුවෙක් ගිහිල්ලා tempatu මුදල් tempatu කරනවා බැංකුවකට. ඒ වෙලාවේදී කවුද ණය හිමියා වෙන්නේ? ගණන්කරුවා. කවුද ණය කරුවා වෙන්නේ? බැංකුව. එහෙමනම් tempat කිරීමේදී මුදල් tempat කිරීමේදී ගිණුම් හිමියෙක් කියලා මුදල් tempat කිරීමේදී මොකක්ද ඇති වෙන සම්බන්ධතාවය? ණය හිමි ණයකරු සම්බන්ධතාවය. කවුද ණය හිමියා? ගණන්කරුවා. ණයකරුවා බැංකුව. ඒ කියන්නේ බැංකුව ණයක් ගන්නවා වගේ හරියට ගණන්කරුවා. හැබැයි මේ ණය කියන එක විශේෂ විදිහේ ණයක්. මොකද සාමාන්‍ය ණය මුදලක තියෙන විදිහ තමයි අපි කවුරු ණයක් දුන්නම ඒ ණය ගත්ත කෙනාගේ යුතුයකම තමයි හැකි ඉක්මනින් ඒ ණය ආපහු ගෙවන්නේ. හැබැයි බැංකුකරු හා ගණන්කරු අතර සම්බන්ධයේදී ගණන්කරු බැංකුවට ණයක් දෙනවා. tempat හිමියෙක් හැටියට. එවැනි අවස්ථාවකදී බැංකුව ඒක ආපහු ගෙවන්නේ නැහැ ගණන්කරු. ගණන්කරු ඉල්ලුවොත් විතරයි ඒක දෙන්නේ අපට. ඒකෝර ගණන්කරු ඉල්ලන්න අපිටම අවුරුදු ගාණක් ගියා කියලා. ඒ අවුරුදු ගාණම බැංකුව බලන් ඉන්නවා බැංකුව ඒක ආපහු ගණන්කරුට දෙන්නේ නැහැ. ඕක තමයි බැංකුකරු ගණන්කරු සම්බන්ධයේ ණයකරු ණය හිමි සම්බන්ධතාවයේ වෙනස. ඒක සාමාන්‍ය ණයකරු ණය හිමි සම්බන්ධතාවයක් නෙමෙයි. දැන් මම හිතන්නේ ඔබට පැහැදිලි. යම්කිසි ගණන්කරුවෙක් මුදල් තැන්පත් කරන අවස්ථාවේදී ඇතිවන සම්බන්ධතාවය. ඒ මුදල් තැන්පත් කරන ගණන්කරු ණය හිමි බවට පත් වෙනවා. මුදල් බාර ගන්න බැංකුව ණය කරු බවට පත් වෙනවා. දැන් ওই අනිත් පැත්ත බලමු අපි. දැන් අනිත් පැත්ත තමයි බැංකුව ගණන්කරුවෙකුට ණය මුදලක් දෙන අවස්ථාව. ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම ණය හිමි වෙන්නේ බැංකුව. ණය කරු වෙන්නේ ගණන්කරු. මම හිතනවා ඒක පැහැදිලි. ඒ කියන්නේ බැංකුකරු හා ගණන්කරු අතර සම්බන්ධය බොහෝ විට ණයකරු ණය හිමි සම්බන්ධතාවයක් කියලා කියන්නේ ඒක තමයි. එතකොට මේට අමතරව තවත් සම්බන්ධතාවල අවස්ථාවල් අපිට දකින්න පුළුවන්. එක උදාහරණයක් තමයි ප්‍රධානියා සහ නියෝජිතයා කියන එක. දැන් ඔබ අහලා ඇති බැංකුව වලට ගංගම ගිණුමක් තියෙන පුද්ගලයෙකුට පුළුවන් කාගේ හරි චෙක් පතක් හෝ Tamanට ලැබෙන චෙක් පතක් හෝ එම ගිණුමේ තැන්පත් කරන්න. ඒ තැන්පත් කරන්නේ මොකද්ද බලාපොරොත්තුව? ඒ තැන්පත් වලට අදාළ මුදල් Tamanට ලබා ගැනීම.
දැන් මෙවැනි අවස්ථාවකදී මේ චෙක්පත අපි කියනවා නිෂ්කාශනයට යවන්න ඕන කියලා. එතකොට මේ නිෂ්කාශනයට යවන්නේ කවුද? බැංකුකරු. එහෙමනම් ඒ අවස්ථාවේදී ගනුදෙනුකරුගේ නියෝජිතය හැටියට බැංකුකරු ක්‍රියා කරනවා. චෙක්පත තැන්පත් කරන අවස්ථාව. ප්‍රධානියා වෙන්නේ ගනුදෙනුකරු. දැන් මම මේ කතා කරේ බැංකුකරුවා ගනුදෙනුකරුවා අතර සම්බන්ධයේ විවිධ අවස්ථා. මම මුලින්ම කිව්වා ණයකරු ණයහිමි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඊළඟට කිව්වා ණයහිමි ණයකරු සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඊළඟට කිව්වා ප්‍රධානියා නියෝජිතයා සම්බන්ධය. මොකද මේ ප්‍රධානියා නියෝජිතයා සම්බන්ධය කියලා කියන්නේ? නියෝජිතත්වය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් වෙනුවෙන් තමන් කටයුත්තක් කිරීම. එතකොට මේ මෙතන මම අර ඉස්සෙල්ලා කියපු උදාහරණෙදී ඒ උදාහරණය තමයි චෙක්පතක් තැන්පත් කිරීම. ගනුදෙනුකරුවෙකු තමන්ගේ ගෙනුමේ චෙක්පතක් තැන්පත් කිරීම. මේ තැන්පත් කිරීම කියලා අදහස් කරන්නේ මොකද්ද මේ ගනුදෙනුකරුගේ අපේක්ෂාව? ගනුදෙනුකරුගේ අපේක්ෂාව තමයි එම චෙක්පතට අදාළ මුදල් ලබා ගැනීම. ගිණුමට ලබා ගැනීම. එහෙම නැතුව ඒ ගිණුමෙන් ගෙවීමක් නෙමෙයි. තමන්ගේ ගිණුමට චෙක්පත ලබා ගැනීම. චෙක්පතේ මුදල් ලබා ගැනීම. එවැනි අවස්ථාවකදී ගනුදෙනුකරු ප්‍රධානියා බවට පත් වෙනවා. එතකොට මේ නිෂ්කාශන ක්‍රමවේදයන් භාවිතා කරලා තමයි නියෝජිතයා විසින් එහෙම නැත්නම් බැංකුව විසින් එම චෙක්පතේ මුදල් ගනුදෙනුකරු වෙත ලැබෙන්න සලස්වන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් බැංකුව සහ ගනුදෙනුකරු අතර තියෙන්නේ නියෝජිතයා සහ ප්‍රධානියා අතර සම්බන්ධතාවයක් කියලා. දැන් අපි පොඩ්ඩක් අපි දැනට කතා කරපු සම්බන්ධතාව ගැන නැවත වරක් බලමු. අපිට පේනවා ණයකරු ණයහිමි කියලා කිව්වම ගනුදෙනුකරුවෙක් බැංකුවට මුදලක් තැන්පත් කරා. ගනුදෙනුකරු අනිවාර්යයෙන්ම ණයහිමියා බවට පත් වෙනවා. බැංකුකරු ණයකරු බවට පත් වෙනවා. ඒක තමයි ණයකරු ණයහිමි කියලා මුලින් දාලා තියෙන්නේ. ඊළඟට ඔකේ අනිත් පැත්ත වෙනකොට බැංකුව ණයක් දෙනකොට ගනුදෙනුකරුට. එතකොට ණයහිමි වෙන්නේ බැංකුව, ණයකරු වෙන්නේ ගනුදෙනුකරු. එතකොට අපිට ඕනනම් මේක ලියන්න පුළුවන් මේ විදිහට. 1 අංක 1 ගනුදෙනුකරුවෙකු විසින් බැංකුවේ මුදල් තැන්පත් කිරීම. ඒ වෙලාවේදී ගනුදෙනුකරු ණයහිමි, බැංකුකරු ණයකරු. දෙවෙනි එක බැංකුව විසින් ගනුදෙනුකරු ණය මුදලක් ප්‍රදානය කිරීම. ඒ වෙලාවේදී ණයකරු වෙන්නේ ගනුදෙනුකරු, ණයහිමි වෙන්නේ බැංකුකරු. ඊළඟට තුන්වෙනි එක ගනුදෙනුකරුවෙකු විසින් චෙක්පතක් අය ලබා ගැනීම සඳහා තැන්පත් කිරීම. එතකොට ගනුදෙනුකරු ප්‍රධානියා වෙනවා බැංකුව නියෝජිතයා. ඊළඟට අපි කවුරුත් දන්නවා දේපල උකස් භාවිතා කරලා අපි ණය මුදල් ලබා ගන්නවා බැංකුවලින්. එතකොට කවුද උකස් කරු වෙන්නේ, කවුද උකස් ලාභී වෙන්නේ? ඇත්තටම කියනවා උකස් කරු වෙන්නේ ගනුදෙනුකරු. මොකද ගනුදෙනුකරු තමයි උකස කරන්නේ. උකස් ලාභී වෙන්නේ බැංකුව. ඒතර අපි ඒක පාවිච්චි කරන්නේ මේ විදිහට. ඊළඟට අපි දැකලා තියෙනවා බැංකුවල පවත්වගෙන යනවා ආරක්ෂිත සේප්පු කියලා කියනවා. ආරක්ෂිත ලාච්චුවේ නැත්නම් සේප්පු. මෙවැනි ආරක්ෂිත සේප්පුවක් ගත්තාම මේ ආරක්ෂිත සේප්පු වල ඒව තැන්පත් කරාම ගිහිල්ලා කෙනෙක් ඒ ගනුදෙනුකරුට අපි කියනවා උපනිදාන කරු කියලා. එතකොට උපනිදාන ලාභී වෙන්නේ බැංකුව. මොනවා තමයි අපි සාමාන්‍යයෙන් හඳුනාගත්ත ඉතාමත්ම ප්‍රධාන පෙළේ බැංකුකරු හා ගනුදෙනුකරු අතර තියෙන සම්බන්ධතාව. මොනවද ඒ? ඔන්න අවදාරක් කියන්න ණයකරු ණයහිමි සම්බන්ධතාවය, ණයහිමි ණයකරු සම්බන්ධතාවය, ප්‍රධානියා සහ නියෝජිතයා සම්බන්ධතාවය, උකස්කරු උකස්ලාභී සම්බන්ධතාවය, උපනිදානකරු උපනිදානලාභී සම්බන්ධතාවය. දැන් මේවට ඉංග්‍රීසි වචන අපි කල්පනා කරලා බැලුවොත් ණයකරු ණයහිමි කියන
සම්බන්ධය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ණයකරු කියන එකට අපි කියන්නේ debtor කියලා. ණය හිමිට කියන්නේ creditor. debtor creditor. ණය හිමි ණයකරු කිව්වා නම් creditor debtor. ඊළඟට ප්‍රධාන අනිත්‍ය කිව්වා නම් principal agent. උගස්කරු උගස්ලාභී කියනවා නම් mortgagor mortgagee. උපනිදානකරු උපනිදානලාභී කියනවා නම් bailor bailee. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මම ඒක බෝඩ් එකේ ලියලා පෙන්නන්නම් ඒ ඉංග්‍රීසි වචන ටික. ඊළඟට අපි ගමු මේ බැංකුවරුවා ගණනකරුවා අතර සම්බන්ධ සාමාන්‍ය ස්වභාවය. දැන් මේ සම්බන්ධය විශේෂ සම්බන්ධයක්. ඒ කියන්නේ බැංකුකරණය සඳහා පමණයි මේක විශේෂ වෙලා තියෙන්නේ. ඒ වගේම මේක පොදු සම්බන්ධයක් හැටියට ගත්තම සංකීර්ණ ගිවිසුම්ගත සම්බන්ධයක්. ඇයි සංකීර්ණ කියලා කියන්නේ? මේ ක්‍රියාවලියේදී නොයෙකුත් විදි සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක જાතියක් නෙමෙයි තියෙන්නේ. ප්‍රමෝහ ගොඩාක් තියෙනවා. ඒ නිසා අපි කියනවා මේකට සංකීර්ණ ගිවිසුම්ගත සම්බන්ධයක් කියලා. දැන් මෙම සම්බන්ධය ඇත්තටම හරි ගැස්සලා තියෙන්නේ මම සකස් වෙලා තියෙන්නේ බැංකුකරු සහ ගණනකරු අතර පවතින අන්‍යෝන්‍ය යුතුකම් සහ වගකීම් තුලින්. මොනවද අන්‍යෝන්‍ය යුතුකම් කියලා කියන්නේ? ඒ කියන්නේ බැංකුකරු විසින් ගණනකරුට ඉටු කරන්න ඕන යුතුකම් තියෙනවා. ඒ වගේම ගණනකරු වෙලෙමින් ක්‍රියාත්මක කළ යුතු වගකීම් තියෙනවා. ඒ වගේම තමයි ගණනකරු විසින් බැංකුකරු වෙත ක්‍රියාත්මක කළ යුතු යුතුකම් තියෙනවා. ඒ වගේම වගකීම් තියෙනවා. එතකොට මේක දියුණු වෙලා තියෙන සෑහෙන කාලයක් තිස්සේ විශාල කාලයක් මේක පරිණාමයටපත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ බැංකුකරු හා ගණනකරු සම්බන්ධය කියන එක පෝෂණය වෙලා තියෙන්නේ. මේක පොදුවේ ගත්තොත් බෙදන්න පුළුවන් ගිවිසුමක් නෙමෙයි. හැබැයි වෙනස් මුහුණුවර තියෙන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කළා වගේ මොනවද වෙනස් මුහුණුවර කියලා කියන්නේ? අපි කිව්වා ණයකරු ණයහිමි කිව්වා, ණයහිමි ණයකරු කිව්වා, උපස්කරු උපස්ලාභී කිව්වා. ඒ ආදි වශයෙන් අපිට මොකක්ද දේවල් තියෙනවා. දැන් මෙතන මේ එක තැනක් දාලා තියෙනවා බැංකුකරුවා ගණනකරු සම්බන්ධයේ අර්ථය වෙනවා කිව්වද ඒ මනාව විස්තර කළ හැකියි කියලා. දැන් ඒක එක්තරා නීති විශාරදයෙක් තමයි එක කියලා තියෙන්නේ. පැජට් කියන නීති විශාරදය තමයි මේ කතාව කියලා තියෙන්නේ. අර්ථ දක්වනවා කියලා කියන්නේ අපිට මොකක් හරි අර්ථ දැක්වීමක් දෙන්න ඕන. ඒක එහෙම දෙන්න බෑ බැංකුකරු සහ ගණනකරු සම්බන්ධය. අර බෑ ඒ විදිහට දෙන්න බෑ. හැබැයි ඒක විස්තර කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒ වගේම තව දෙයක් තමයි අපිට මේ එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බැංකුකරුවන් සහ ගණනකරුවන් අතර තියෙනවා ගම්ම්‍යමාන වගකීම්. ගම්ම්‍යමාන කියන එකේ අදහස තමයි ඒක ලියලා නැහැ කොහෙවත්. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ඒ වගකීම ඉබේම එනවා. ඒ වගේ එකකට අපි කියනවා ගම්ම්‍යමාන වගකීමක් කියලා. දැන් ඇත්තටම මේ වගේ ඒ ගණනකරු සම්බන්ධය බැංකුකරු හා ගණනකරු සම්බන්ධය කියන එක ඉතාමත්ම විස්තරාත්මකව සාකච්ඡා වෙච්ච නඩු විභාග තියෙනවා. ඉතින් මේ නඩු තීන්දුවත් අපි යන යම්කිසි අවධානයක් අපි යොමු කරන්න ඕන. දැන් මේ නඩු විභාගයෙන් මෙතන මම මේ දාලා තියෙන නඩු විභාගය තමයි ජෝකිම්සන් එදිරෝ ස්විස් බැංකින් කෝපරේෂන්. කියන්නේ ජෝගිම්සන් කියන පුද්ගලයා ස්විස් බැංකින් කෝපරේෂන් එකට දාපු නඩුවක ප්‍රතිපලයක් තමයි මේ තියෙන්නේ. මේක හැබැයි ගොඩාක් පරණ නඩුවක් 1921. දැන් මේ නඩු තීන්දුවේ තමයි බැංකුකරුවා ගණනකරුවා අතර සම්බන්ධය කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා එම නඩු තීන්දුවේ ප්‍රකාර මෙන්න මේ කාරණාවල් කියලා තියෙනවා. ඒ දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා එකම ගිවිසුමකි. මේ ගිවිසුම මගින් දෙපාර්ශ්වය මතම අන්‍යෝන්‍ය යුතුකම් වකින් ගණනය කරවයි. ඒ කියන්නේ ඕක තමයි තත්ත්වය. ගිවිසුමක් කියන වචනේ ඇවිල්ලා තියෙන එතනින් තමයි.
දැන් මේකේ ලක්ෂණ හැටියට කියනවා බැංකුකරු විසින් ක්‍රියාත්මක කළ යුතු දේවල් තියෙනවා ගනුදෙනුකරු විසින් ක්‍රියාත්මක කළ යුතු දේවල් තියෙනවා. ඊළඟ ප්‍රධානම කාරණාව තමයි ගනුදෙනුකරුවෙක්ගේ සියලු තොරතුරු සහ ගනුදෙනු පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීමක් බැංකුවට ලැබෙනවා. දැන් ඒක කොහෙවත් ලියවිල්ලක ලියලා නැහැ. ඒක තමයි කිව්වේ ගම්‍යමානයි කියලා. ඒ කියන්නේ ඒ වගකීම අනිවාර්යෙන් බැංකුවට පැවරෙනවා. ඊළඟ සාධාරණ දැනුම් දීමක් කරන්නේ නැතුව ගිණුම වහන්න බෑ. ඊළඟට සපයන සේවාවන් සඳහා සාධාරණ ගාස්තුවක් අය කිරීමට අරමුදල් වලට පොලියක් අය කිරීමට අයිතියක් බැංකුවට ලැබෙනවා. මේ රහස්‍යභාවය පිළිබඳ නීතිය කියන එක ඉතා වැදගත් වෙනවා මේ බැංකුකරණයේදී. දැන් ඕනනම් බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂකවරයෙක්, කළමනාකරුවෙක්, නිලධාරියෙක්, අනිකුත් ඕනෑම තරාදිනවක කාර්ය මණ්ඩල සමාජිකයෙක් සියලුම ගනුදෙනු වර්ගයේ තොරතුරු, පිනුම් කටයුතු වල තොරතුරු කිසි දෙයක් එලි කරන්න බෑ. ඒවයි උපරිම රහස්‍යභාවය ආරක්ෂා කරන්න ඕන. එතකොට මේක අනවලා තියෙන 1988 අංක 30 දරන බැංකු පනතේ 77 වෙනි 77 එක වගන්තියෙන් තමයි ඒක පනවලා තියෙන්නේ. එතකොට අපි කවුරුත් දන්නවා ඕනම කෙනෙක් බැංකුවේ රාජකාරී පටන් ගන්න ඉස්සෙල්ලා මේ දිවිරුම දෙන්න ඕන. දිවිරුමක් දෙන්න. ඒක මේ සාමාන්‍ය සේවකයන්ට විතරක් නෙමෙයි. සියලුම ඉහළ පෙළේ සේවකයන්ට. ඒ කියන්නේ සේවකයන්ට විතරක් නෙමෙයි අධ්‍යක්ෂකවරුන්ටත් ඒක බලපාන. අධ්‍යක්ෂකවරුන්ට, කළමනාකරුවන්ට, ඉහළම කළමනාකරන සමාජිකයින්ට හැම එක්කෙනාටම මේක බලපාන. මේ රහස්‍යභාවික නීතිය ඇත්තටම බැංකුවකට මේ රහස්‍යභාවය ආරක්ෂා කරගන්න බැරි වෙන වෙලාව මොකද්ද? උසාවියේ ඉල්ලලා තිබුණොත් එහෙම බැංකුවකට බෑ ඒක තමන් ගණන් කරපු රහස්‍යභාවය තිබුණයි කියලා හරියන්නේ නැහැ. ඒ විස්තර බැංකුව දෙන්න වෙනවා. ඒ වගේම ගණන්කරු ඉල්ලන වෙලාවටත් ඒක දෙන්න පුළුවන්. ඊළඟට කාර්යාල කටයුතු පිළිබඳ අවශ්‍යතාව තියෙනවා. ඒ වගේ වෙලාවට තොරතුරු භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සමහර විට වෙනත් බැංකුවක් විසින් එක්තරා විදිහකට මේ තොරතුරු ඉල්ලලා හිටියම ඒකත් පුළුවන් ඒ විදිහට සපයන්න. හැබැයි බැංකුවක් ඉල්ලුවොත් විතරයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා මේ මම අන්තිමට දීලා තියෙන එක තමයි සියලු නිලධාරීන් මේ සම්බන්ධ දියුණු ප්‍රකාශයක් ආයතන බැඳෙන අවස්ථාවේදීම ලබා දිය යුතු අතර ඒ කඩකිරීම අපරාධයක් ලෙස සැලකේ. මේ ලංකාවේ නීතිය අනුව රහස්‍යභාවය කඩකිරීම ක්‍රිමිනල් එකක්. ඒ කියන්නේ අපරාධ වරදක් ලෙස සැලකනවා. මොකක්ද අපරාධ වරදක් කියලා කියන්නේ? සිර දඬුවම ලැබෙන්න පුළුවන් කෙනෙකුට. රහස්‍යභාවය කඩකරොත්. හැබැයි ඉංග්‍රීසි නීතිය යටතේ එහෙම දෙයක් නැහැ. ඉංග්‍රීසි නීතිය යටතේ තියෙන්නේ ඒක සිවිල් වරදක් හැටියට. ලංකාවේ විශේෂයි මේක. මොකද ලංකාවේ මේ රහස්‍යභාවය හිමල් නීතිය පටන් වෙලා තියෙන්නේ 1988 අංක 30 දරන බැංකු පනතේ. 77 වෙනි වගන්තිය මම දැන් පෙන්නන්නම් මම මෙතන ලියලා තියෙනවා ඒක. 1988 අංක 30 දරන බැංකු පනතේ 77 එක වගන්තිය තමයි මේක සටහන් වෙලා තියෙන්නේ. එතකොට රහස්‍යභාවය කවුරු හරි කඩ කළොත් ඒ පුද්ගලයාට විරුද්ධව අපරාධ වරදක් යටතේ කටයුතු කරන්න පුළුවන්. මෙවැනි අපරාධ වරදකට දඬුවම වෙන්න පුළුවන් සිර දඬුවම. මේක ලංකාවට විශේෂයි. දැන් මේ බැංකු පනත 1988 ඇවිල්ලා තියෙන්නේ. මේ 1988ට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච ක්‍රමය අනුව මේ රහස්‍යභාවය සම්බන්ධ කටයුතු තීරණය වුණේ ඉංග්‍රීසි නීතිය අනුව. හොඳයි. හොඳයි. එතකොට අපි දැන් අද සාකච්ඡා කළා මුලින්ම මූල්‍ය පද්ධතිය තියෙන ආයතන ගැන.
මූල්‍ය පද්ධතියේ තියෙන ආයතන ගැන, ඒ වගේම මේ මූල්‍ය පද්ධතිය කියන එක කොහොමද මූල්‍ය පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මූල්‍ය අතරමැදිකරණය කියන එක දායක වෙන්නේ කියලා. මූල්‍ය අතරමැදිකරණය කියන්නේ කුමක්ද කියලා අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී අපි කිව්වා මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ අතිරික්ත ඒකකවල සිට හිඟ ඒකක දක්වා අතරමැදියේ හරහා අරමුදල් ගලා යාම තමයි මූල්‍ය අතරමැදිකරණය කියන්නේ කියලා කිව්වා. එතන මේ මූල්‍ය අතරමැදිකරණයට ඉතාමත්ම සක්‍රියව සම්බන්ධ වෙන පාර්ශවයන් හැටියට අපිට ගන්න පුළුවන් වාණිජ්‍ය බැංකු සහ අනිකුත් බැංකු, ඒ වගේම මූල්‍ය ආයතන. මේ අතරමැදිකරණයේ ඍජු ප්‍රතිඵල වෙන්නේ පරිණති පරිවර්තනය, වටිනාකම් පරිවර්තනය, අවදානම් විවිධාංගීකරණය සහ පවරන ලද ණය නියාමනය. එතකොට මේ කාරණාවල් කොච්චර දුරට ඉටු වෙනවද කියන එක මත තමයි මූල්‍ය අතරමැදිකරණය කොයිතරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියන එක වැටහෙන්නේ. දැන් මම උදාහරණ වලින් පැහැදිලි කරා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඊළඟට අපි සාකච්ඡා කළා මෙම ක්‍රියාවලිය ඉෂ්ට කරගන්න විශේෂයෙන් වාණිජ්‍ය බැංකු අරගෙන තියෙන පියවර මොනවද? අලෙවි කරන ක්‍රියාවලිය කොයිතරම් දුරට සාර්ථකව කරනවද? ඒ මම කිව්වා දැන් මේ අතරමැදි කරන ක්‍රියාවලිය එක පැත්තක් තමයි අතිරික්ත ඒකකවල සිට අතරමැදියා වෙත මුදල් තලායන ක්‍රමවේදය. එම ක්‍රමවේදය සකස් කරගෙන තියෙන්නේ බැංකුව විසින් සකස් කරලා තියෙන තැන්පතු නිපැයුම් මගින්. මේ තැන්පතු නිපැයුම් කියන ඒවා කොයිතරම් දුරට අලෙවිකරණය කරනවද කියන එක මත තමයි තැන්පතු ඒකරාශි කිරීම සාර්ථක වෙන්නේ. එතකොට බැංකුවක් ඉතාමත්ම සක්‍රියව සහ ඉතාමත්ම යොසුලුව කටයුතු කරනවා මේ තැන්පතු ඒකරාශීකරණය කිරීම සඳහා. එතකොට ඒ වගේම තමයි මේ තැන්පතු ඒකරාශීකරණය කරලා ඒවා ණය මුදල් හැටියට ප්‍රදානය කරනවා. ඒකටත් ඒගොල්ලෝ එමණත බැංකුව විසින් විශේෂ නිපැයුම් හදලා තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය දිහා බැලුවම අපිට පේන දේ තමයි බැංකු ව්‍යාපාරය ඉදිරියට ඉන්නේ කුමන කාර්යයකද? ඇත්තටම කියනවා නම් බැංකු ව්‍යාපාරය ඉදිරියට ඉන්නේ වෙළඳ කටයුත්තක. මොන වෙළඳාමේද? අරමුදල් වෙළඳාමේදී. ඇයි එහෙම කියන්නේ? අපි තැන්පතු ඒකරාශී කරනවා කියලා කියන්නේ තැන්පතු ඒකරාශී කරනවා කියලා කියන්නේ මොකද්ද? මුදල් මිලියට ගන්න. ණය මුදල් ප්‍රදානය කරනවා කියන්නේ මොකද්ද? මුදල් විකුණන. ඕනම වෙළෙන්දෙක් ඕක තමයි කරන්නේ. මිලියට ගන්නවා ලාභයක් තියාගෙන විකුණන. බැංකුව කරන්නේ මොකද්ද එතකොට? අරමුදල් මිලියට ගන්නවා ලාභයක් තියාගෙන අරමුදල් විකුණන. එතකොට අරමුදල් විකුණ ලබා ගන්න ආදායම අරමුදල් මිලදී ගන්න යොදන වියදමට වඩා වැඩි වෙන්න ඕන. එතකොට තමයි ලාභයක් ලැබෙන්නේ. මේ ක්‍රියාවලියට අපි කියනවා වෙළඳාම කියලා. මොන වෙළඳාමද? අරමුදල් වෙළඳාම. එහෙම නැත්නම් බැංකු මූලිකව ඉදිලා ඉන්නේ අරමුදල් වෙළඳාම. ඒ අරමුදල් වෙළඳාමේදී සාර්ථකත්වය රඳා පවතින්නේ ලැබෙන ආන්තිකය මත. මිලදී ගැනීම සහ විකිණීම කියන කටයුතු දෙක සිද්ධ වෙන එක්තරා ආන්තිකයක් තියෙනවා මේ දෙක අතරේ. මේ ආන්තිකයේ විශාලත්වයක් තමයි බැංකුවක ලාභදායීත්වය තීරණය වෙන්නේ. ඒ නිසා බැංකුව උත්සුක වෙනවා ඉතාමත්ම අඩු පිරිවැයක් යටතේ ඉතාමත්ම වැඩි ආදායමක් ලබන්න. මේක තමයි බැංකුවක සාමාන්‍යයෙන් අභිමතාර්ථය. මෙම අභිමතාර්ථය ඉෂ්ට කරගන්න බැංකුවට සිද්ධ වෙනවා ඉතාමත්ම ක්‍රියාශීලීව මූල්‍ය අතරමැදි කරන කාර්යය යෙදෙන්න. ඒතර මේ යෙදෙන ගමන් මේ බැංකුවක් හැමතිස්සෙම තමන් කොයිතරම් දුරට සාර්ථකව මේ ක්‍රියාවලිය යෙදෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙනවා.
හොඳයි. දැන් අපිට තියෙනවා පොඩි කාරණා කිහිපයක් මෙතෙන්දී කතා කරන්න. දැන් අපි දැනගන්න යුතුයි ලංකාව ගත්තම ශ්‍රී ලංකාවේ තියෙන මූල්‍ය පද්ධතිය දිහා බැලුවම. මූල්‍ය පද්ධතිය සමන්විත වෙන්නේ මොන කොටස් වලින්ද? අපිට කියන්න පුළුවන් මූල්‍ය පද්ධතිය සමන්විත වෙන කොටස් ගත්තම මූල්‍ය ආයතන. ඊළඟට මූල්‍ය උපකරණ. මොනවාද මූල්‍ය උපකරණ කියන්නේ? අපි ඔය ගිණුම් ගත්ත එක උපකරණ හැටියට. ඊළඟට අපිට ගත්ත එක භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, ඒව ඔක්කොම මූල්‍ය උපකරණ. එතකොට මේ මූල්‍ය උපකරණ කියන්නේ තව කොටසක් මූල්‍ය පද්ධතිය. දැන් මම කියවා මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ, ඊළඟට මූල්‍ය වෙළඳපළ. මූල්‍ය වෙළඳපළ කිව්වම ඒකේ ප්‍රධාන කොටස් තියෙනවා. ඒතර මේ ඔක්කොම අයිති වෙන්නේ මූල්‍ය පද්ධතියට. ඊළඟට ගෙවීම් සහ පියවීම් ක්‍රම. මේ ගෙවීම් සහ පියවීම් ක්‍රම මගින් තමයි මූල්‍ය අතරමැදිකරණය කියන එක මෙහෙයවන්නේ. මොකද හැමතිස්සෙම ගෙවීම් සහ පියවීම් ක්‍රියාවලියක් තිබිය යුතුයි ඒ සම්බන්ධයෙන්. මොකද අරමුදල් ගලා යාම අවශ්‍ය නිසා. ඔන්න ඔය කාරණාවලට තමයි අද අපි සාකච්ඡා කළේ. මම හිතනවා ඔබට පුළුවන් ද යම්කිසි රෙස්පොන්ස් එකක් දෙන්න. ඒ කියන්නේ කතා කරන ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්ද? ඔව්. ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්ද? මම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට කතා කරන්න පුළුවන්. අද අපි ඉලිච්ච පාඩම ගැන ඔව්. මම හිතනවා ඔබ සියලු දෙනාම මේ සටහන යොදා ගන්න ඇති කියලා ඔබගේ සටහන් පොතේ. ඒ වගේම මම කැමතියි ඔබට කුඩා අසයින්මන්ට් එකක් පැවරුමක් ලබා දෙන්න. ඒ පැවරුම තමයි ඔබට පුළුවන් බැංකු කිහිපයක බැංකු 3ක විතර වෙබ්සයිට් එකට යන්න. මම උදාහරණයක් ඕනනම් කියන ගොඩක් බැංකුවල වෙබ්සයිට්ස් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එච්චර අමාරු නැහැ. Google එකට ගිහිල්ලා ඒ බැංකුවේ නම ගැහුවම ඒ බැංකුවේ වෙබ්සයිට් එකට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ වාණිජ බැංකු 3ක වෙබ්සයිට්ස් වලට යන්න ඕන. ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ තැන්පතු නිපැයුම් මොනවද? සහ ඒගොල්ලන්ගේ ණය නිපැයුම් මොනවද කියලා. අන්න ඒ ගැන සටහනක් තබා ගන්න. නැවතරක් මම කියනවා ඔබගේ පැවරුම තමයි ඔබ ඉස්සෙල්ලාම බැංකු 3ක වෙබ් අඩවිවලට ගිහිල්ලා එම බැංකුවල ප්‍රධාන වශයෙන් භාවිතා වන තැන්පතු නිපැයුම් 3ක් සහ ණය නිපැයුම් 3ක් හඳුනා ගන්න. එතකොට 3යි 3යි 6යි. එහෙම නැත්නම් 3 බැගින්. එතකොට බැංකු 3කට බලන්න වෙනවා ඒක. බැංකුවේ නම ලිව්වා, තැන්පතු නිපැයුම් 3ක් ලිව්වා, අත්තිකාරම් ලිව්වා, එහෙම නැත්නම් ණය නිපැයුම් 3ක් ලිව්වා. තව බැංකුවක් බැලුවා ඒකේ නිපැයුම් 3ක්, තැන්පතු නිපැයුම් 3ක් ලිව්වා, අත්තිකාරම් නිපැයුම් 3ක්, එහෙම නැත්නම් ණය නිපැයුම් 3ක් ලිව්වා. ඔය වගේ බැංකු 3කට කරන්න ඕන. ඕක තමයි ඔබට ලැබිලා තියෙන පැවරුම. ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොකද මේ පැවරුමක් අපි දෙන්නේ ඔබට යම්කිසි පරිචයක් එහෙම නැත්නම් ප්‍රැක්ටිස් එකක් ලබා දෙන්න
ඒ සම්බන්ධයෙන්. ඒකට ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ දේශනය අහගෙන විතර විතරක් මදි. නමුත් ඔබට තමන්ගේම දේවල් කරන්න තමන්ම ඉගෙන ගන්න ගියාම තමයි හුඟක් හොඳ ඉගෙනීමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ විදිහේ පැවරුම් කටයුත්තක් යෝජනා කළේ. මට ලැබෙනවා ප්‍රතිචාරයන් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් මේ අද අපි කරපු මේ ප්‍රසන්ටේෂන් එක අපි පරීක්ෂණ මට්ටමින් තමයි කරේ. මෙතනදී ලැබෙන ප්‍රතිචාරයන් එක්ක අපිට පුළුවන් වෙයි ඉදිරියට මීටත් වඩා හොඳට මේක කරගෙන යන්න. ඒ වගේම ඔබ සියලු දෙනාම මේකට සූදානම් වෙන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මූලිකව සූදානම් වුණොත් අපිට මේකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් මම හිතන්නේ. ඒ ප්‍රයෝජන ලබා ගැනීමෙන් තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් නැවත වරක් හමු වෙනවා කියන බලාපොරොත්තුවෙන් මෙතනින් නවතිමු. බොහොම ස්තුතියි.